තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා පෙන්වන ධර්මයේදී ඊතරවන මාර්ගයක් ඉස්මතු වෙන ප්‍රතිපදාව යෙදෙන්නේ විශාල ගුණවත් භාවයක් එක්ක. මම හිතන්නේ අපි කලින් එක ගොඩාක් කතා කරන්නට යෙදුණා මේ ජීවිතයේ යම් කිසි කෙනෙක් මොනවා හරි ඇසුරක් නිසා ගුණවත් නොවි ප්‍රශ්නවලට තව අඟුලිමාලෙම ගත්තොත් එහෙම. හැබැයි ධර්මය ඇහිච්ච තැනදී ගුණවත් වෙනවා. එතකොට නම් හොඳට මතක තියාගන්න ධර්මයේ ඇහෙන කෙනෙක් ගුණවත් වෙන්නේ නැහැ කියලා කියන්නේ එයාලගේ අර සුදුසුකම එදිලා නැහැ කියන එක. ධර්මය අවබෝධ කරගන්න. අනිත් එක තමයි ධර්මයට යොමු වෙච්ච තැනදී අර අහිංසකකමක්, ඒ කියන්නේ ආධ්‍යාත්මයේ දැන් කොහොමද තමා කියලා කාරණාව වැරදි බව යෙදෙන ප්‍රතිපදාවක්, ඒ කියන්නේ සාමාන්‍ය විමුක්තිකාමීන්ට එහා ගියපු ප්‍රතිපදාවක් යෙදෙන තැනදී පුදුමාකාර අහිංසක බවක් ආධ්‍යාත්මයේ ජීවිතේ ඇති වෙනවා. මෙන්න මේක දැන් අපි ගත්තොත් කෙනෙකුට හිතලා බලෙන් ඇති කරගන්නත් පුළුවන්. අපි ඒක ඇත්තරම ඒ චින්තනයක් ඇති කරලා තියෙන්නට ඕනේ. යම් කිසි කෙනෙක් හිතනවානේ ඒක හිතලා බලෙන් ඇති කරගත්ත හැමනින් අපිට නිවන් දකින්න පුළුවන් කියලා. ඒ කෙනෙකුට ධර්මයේ ඇසීමෙන් තමයි නිවීම කරා යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝගේ චරිතය බැලුවහම හැම චරිතයකම ස්වභාවය එක. ඒ කියන්නේ වෙන මොකක්වත් එක්ක නෙමෙයි අපි මේ දඟලන්නේ කෙලෙස් එක්කනේ. දැන් අර සත්පුරුෂ සූත්‍රයේදී සමාපatti උපරිමයෙන් ලබන අය, සිල්වත් වෙන අය, ඊළඟට තව එක එක ಜಾති එක පැහැදිලි කරනවානේ. අරණ්‍ය වාසය කරන දුතාංග රකින්න මේ ඔක්කොගේම අසත්පුරුෂය ඉන්නවා කියලා. එතකොට නම් අර ගුණය කියන කාරණා ඉස්මතු වුනේ නැත්තම් ඇත්තටම මේ ධර්මයට යන්න බෑ. ඒකදී අපි අර ප්‍රධාන වශයෙන් කතා කරානේ ධර්මයට යොමු වෙන්න බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන දේම හොයන්න අර පළවෙනි භාවනාව හැටියට බුදුරණවහන්සේ පෙන්වන සම්බෝධපක්ඛ සූත්‍රය පෙන්වන කල්යාණ මිත්‍රයට නැමීම කියන භාවනාව කරන්න. නැත්නම් ඒ පුරුදු කිරීම කරන්න. එතකොට එහෙම එකක් යෙදෙන්නේ අර තමාගේ තම්බය ඉක්මවීම. කියන්නේ දැඩි බව කියන්නේ තමන්ගේ අදහස එක්ක තියෙන කාරණාව ඉක්මවීම. ඊළඟට කීකරු වීම, නවනත වීම, මානෙ ඉක්මවීම. මෙන්න මේ කරුණු එක තමයි මේ ධර්මයකට යොමු වෙන්න පුළුවන්. ඉතින් එහෙම අපි අහුම්කම් දෙනකොට ධර්මයකට අපිට මේ ධර්මයේ තියෙනවා ගොඩාක් දේවල් බලන්න. මම ඔබට නිතරම කියලා තියෙනවා මම හිතන්නේ අපි සූත්‍රයක් බලනකොට අලුත් දෙයක් හැටියට බලන්න. මේක අලුත් දෙයක්. දැන් අපි තම්බයක් කියලා නැත්නම් අපේ කෝණයක් කියලා අපි ඉඳගෙන අපි දේශනාව දිහා බලනකොට මොකද වෙන්නේ? අපි මේ දේශනාවෙන් ගන්නෙ තමන්ගේ මතය. ඒකටයි යොමු වෙන්නේ. ඊළඟට අපි දේශනාවට ඒක අරගෙන අපි සතුටු වෙනවා. දැන් එහෙම ගන්න ගියාට පස්සේ අපිට පුළුවන්ද බුදුරණවහන්සේ ධර්මයේ තියෙන දේ ගන්න? බැරි වෙනවා. අර බලන්න මූලික දේවල් නැති වුණාම ප්‍රශ්නේ තියෙන කල්යාණ මිත්‍ර සම්පවංක බව භාවනාවක් හැටියට යොදන්න කියන කාරණාවක් පාවිච්චි නොවුනහම ඒ ධර්මයට අනුගත වීම කියන එකක් අපි තනියම ධර්ම ඉගෙන ගත්තත් යෙදෙන්නේ නැහැ. ඒ යෙදෙන්නේ නැත්තේ අපි අර ඇහිච්ච කරුණු අපි අපේ ජීවිතේ තමන් කියන කාරණාව තහවුරු කරගන්න යොදාගෙන තියෙනවා. එහෙම නැත්නම් අපි ධර්මයේ බලනකොට අපට තියෙනවා මේ ධර්මයේ ඇත්තටම හිතන්න පැති ගොඩාක් හැම කාරණාවක් එක්කම හිතන්න පැති ගොඩාක් තියෙනවා.
දැන් මේ දැන් ආය එකක් තමයි අපි සමහරලාට ආය අමතක කරනවා මේ නිවන් දැක්කහම වෙන දේවල් අපිට දැන් ඕනේ නැහැ. සෝතාපන්න වුණාම වෙන දේවල් අපිට දැන් ඕනේ නැහැ. අපි ඒ වගේ හිතන්නත් ඕනේ නැහැ. දැන් නිවන් දැක්කහම මාන්නේ දුරු වෙනවා. සෝතාපන්නව සක්කාය දිට්ඨිය දුරු වෙනවා. මේවා වුණාම මේවා වෙනවා කෙලෙස් දුරු වෙනවා. ඒ කියන්නේ අපි ඒ හිතන කෝණයේ තුලදිම අපට ගිහිල්ලා ඉවරයි මේක මේ හබක් ගාලා ඉබේ නැති වෙනවා කියලා. ප්‍රතිපදාවක් ඒකෙන් කියනවා ප්‍රතිපදාවක් ඕනේ කියලා. ඒ කියන්නේ අපට ප්‍රතිපදාවක් අවශ්‍ය නැහැ. ඒක මම හිතන්නේ හෙට අර මජ්ක්‍ධිම නිකාය කරන සූත්‍රවල ලස්සනට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිපදාවක් කියන කාරණාවේදී ඒක දැන දැක ප්‍රහාණය කරන්නට පිළිලා කියන්නේ. එහෙනම් ඒ කාරණා ඉස්මතු වෙන්නට ඕනේ. මම ඔබට මේ සලායතන කාරණාව කියන්න කලින් නාමරූපච්ච සලායතන කියන එක කියන්න කලින් තව මේ කරුණක් පැහැදිලි කරන්න අදහසක් ඇති වුණා. මේ ඒකටයි මම මේ කරුණ ටික කිව්වේ. අපිට මේ ධර්ම ඉගෙන ගන්නකොට කොහොමනම් අපි මේකට අනුගත වෙන්න අපි තුල හැකියාවක් තිබිය යුතුයිද කියන එක. දැන් බලන්න අපි දේශනා ගොඩාක් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න හැමතැනදීම මම පුංචි උදාහරණයක් ගන්න මේක තමයි පැහැදිලි කරන්න දැන්. දැන් සක්කාය දිට්ඨිය අපි දන්නවා. අපි හිතමු තේරුම සක්කාය දිට්ඨිය දන්නවා. රූපං අතර සමානුපස්සී ඔය විදිහට තියෙනවා. දැන් අපි ඔක බලනකොට අපිට මොකද්ද ඔකේ සාමාන්‍යයෙන් අපි ගන්නෙ? ඔතනින් හැයි බලන්නේ නැහැනේ. අපි එක දන්නවා. තේරුම දන්නවා. රූපය තමා කියලා ගත. ඒ කියන්නේ අපි දැන් අර අපි ගත්තොත් ධර්ම ඉගෙන ගන්න මූලික කාරණා සුතා, දතා ඔය ටික තියෙනවනේ. ඒ ටික අපි දැන් හරි දතා හරි. වචසත් හරි පටිච්චසත් හරි. දැන් මනසානුපෙක්කිතය කරන්න තියෙන්නේ. දැන් බලන්න අපි ඕකේ මනසානුපෙක්කිතය කරන්න අපි ඕක ගත්තද කියලා. දැන් මුල් ටික වැරදුනා නම් මනසානුපෙක්කිතය කරන්න බෑනේ. දැන් රූපේ ආත්මයි තමා කියලා ගන්නවා. එහෙම එකක් නෙමෙයි දේශනාවේ තියෙන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති කියලා තියෙන්නේ. රූපේ තමා කියලා ගන්නවා කියලා නෙමෙයි දේශනාවේ තියෙන්නේ. රූපයෙන් තමා හැදුනා කියලා ගන්නවා කියලා නෙමෙයි දේශනාවේ තියෙන්නේ. එතකොට අපි දේශනාව ඇහෙන තැනදීම අහගත්ත දේම වැරදි. බුදුරණවහන්සේ පෙන්නන්නේ රූපං අත්තතෝ සමනුපස්සති කියලා. අපි ගන්නවා රූපේ තමා කියලා ගත්තා කියලා. ඒ කියන්නේ දැන් ඕන රූපේ තමා කියලා ගත්තා. ඕන රූපයෙන් තමා හැදුනා කියලා ගත්තා. ඕන රූපේ තුල තමා ඉන්නවා කියලා ගත්තා කියලා අපි ගන්න ඒ විදිහට. එතන බලන්න අපේ කෝණේ ගිය හැටි. ඔන්න බලන්න අපේ කෝණේ එතෙන් යෙදුනේ හැටි. ඒ කියන්නේ බුදුරණවහන්සේ ධර්මයට යෙදෙන්නේ නැතුව අර තම්බේ නැත්තම් අපේ කෝණේ අයින් කරලා විදිහට ධර්මය අහන්න යමු නොවිච්ච නිසා අපට වෙන වැඩේ. දැන් අපි අහපු දැන් ටිකක් තියෙනවා. මොකද්ද? පුතඥන කියලා જાතියක් ලෝකේ ඉන්නවා. පුතඥනියෝ කියලා. එයාලට සක්කාය දිට්ඨිය තියෙනවා. ඒ කටෙන් සක්කාය දිට්ඨිය තියෙන පුතඥන කියලා જાතියක් ඉන්නවා ලෝකේ. එයා සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය දුරු කරන කට්ටිය නිවන් දකිනවා. අපි දැන් ගත්ත කෝණේ නියෝක. දැන් අපට ඔන්න ඇහිච්ච ධර්ම කරුණු ටිකක් කියලා අපි ගත්ත ටික. ප්‍රතිපදාවක් එදිලා නැහැනේ. ප්‍රතිපදාවක් එදින්න තියා මූලික විදිහට අහුනෙවත් නැහැ. එතකොට දැන් අපි තව මේ මෙහෙමත් හිතනවා. පුතඥයෝ ඉන්නවා සෝතාපන්න කෙනෙක් ඉද්දි. ඒ කියන්නේ ඔන්න ලෝකේ කොට්ටාස ඉන්නවා මෙහෙම කට්ටිය. දැන් ප්‍රතිපදාව එක්ක දැන් අපි ඔන්න ප්‍රතිපදාවට බැහැලා සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවට බැහැලා. අන්න අරය පුතඥයි. පුතඥ කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ පුතඥ කියන කට්ටිය නිත්‍යයි නේ. දැන් අපිට වෙන කෙනෙක් දකිනකොට සක්කාය දිට්ඨිය දුරු නොකරපු කට්ටිය ඉන්නවනේ. එයයි පුතඥයි. ඒ කියන්නේ එයාලා ස්ථිරවම ඉන්නවා. එහෙනම් පුතඥ කියලා જાතියක් ඇත්තටම තියෙනවා. එහෙම තියෙන්නේ ඇයි පුතඥයෝ කියලා කොටසක් ඉන්නේ? පුතඥයෝ කියලා කොටසක් ඉන්නේ මම මෙතන ඉන්න නිසා නේද? මම ඇත්තටම ඉන්න නිසානේ. නැත්නම් පුතඥයෝ කියලා කොටසක් එදෙන්න ඕනේද? මම ඇත්තටම මෙතන ඉන්නවා කියන්නේ මොකද්ද? මම ඇත්තටම මෙතන ඉන්නවා කියන්නේ නිච්චතෝ සමනුපස්සති වෙලානේ. අනිච්චතෝ සමනුපස්සති වෙලාද? නිච්චතෝ සමනුපස්සති වෙලාද? නිච්චතෝ සමනුපස්සති. ඒ කියන්නේ ධර්මයේ අහලකටවත් ඇවිදින්නද? නෑ. අර එතකොට අන්නේ මගේ කෝණයට අපි ධර්මයේ කියලා ගත්තට ප්‍රතිපදාවකින් බුදුරණවහන්සේ කියපු විදිහට ඒ කාරණාට ආපු නැති නිසා මෙහෙම කට්ටියකුත් ඉන්නවා අර එහෙම කට්ටියකුත් ඉන්නවා. ලෝකෙ බෙදාගෙන. අර මාමඤ්ඤය කියන කාරණාවෙම මාමඤ්ඤය කියන්නේ හිතන එක නෙමෙයි. අපි තවත් ඔක හිතනවා ඥාණයෙන් අපි කල්පනා කරලා හිතනවා ඥාණය නෑ මෙතන මෙහෙම හේතුඵල දහම එහෙම වුණාම අර එහෙම නෑ. දැන් ඒ හිතන එක
ඔන්න හිත සූත්‍ර ටික බැලුවහම ආය ඇඟ හිරි වැටලා යයි හිත ආනන්ද සප්පාය ගණක මොග්ගල්ලාන සූත්‍ර ටික දැක්කම. එතකොට මේ අපි බලන්නේ හැම වෙලෙම අර හිත ලයින් කරන්න එකක් තියෙනවනේ අපිට. එතකොට හරි. මාමඤ්ඤී කියන්නේ ඒක නෙමෙයි. හැඟීමෙන් අන්න අර පුතඥයි. අන්න අර එහෙම නිෂ්ඨාවකට ගිය එකක් නැහැ. ඇයි අනිත්‍යතෝ සමනුපස්සති. අනිත්‍ය සංඥාව සෝතපන්න වුණා නම් ඒක නෙදිලා තියෙන්නේ. දුක්ඛ අනාත්ම සංඥාව. අර එහෙම එකක් එදෙන්නේ නැහැ. දැන් අපි කතා කරන සක්කාය දිට්ඨිය අපි කතා කරද්දි මොකද්ද වෙන්නේ? අර මාළුන්ගේ පුත්තු භික්ෂුව කතා කරපු ටිකනේ. පුතඥයෝ කියලා જાතියක් ලෝකේ ඉන්නවා. වෙනවම ඉන්නවා. අපි දැන් ප්‍රතිපදාව වෙලු. ප්‍රතිපදාව නැතුව කතා කරා නම් හරි. එයාගේ දර්ශනය තියෙනනේ මූලපරයය සූත්‍රේ. මඤ්ඤති කියලා. එතකොට හරි. ඒ පුතඥ වෙද්දි ඒ කියන්නේ ධර්මයේ අහන්න මූලික තැනටවත් නොගිය තැනට ඒක හරි. හැබැයි ධර්මයේ අහන්න මූලික තැනට ගියාට පස්සේ ඔන්න සෝතාපන්නලා නිවන් දැකපු කොටාසෙකුත් නිවන් දැක්ක යාලා නිවුණ හරි. ඒකට නිවුණ. හැබැයි පුතඥ වෙනම ඉන්නවනේ. එයාලා කවදා හරි නිවන් දකි. ඒතර ලෝකයක් තියෙනවද නැද්ද? ලෝකයක් වෙනම තියෙනවනේ. පුතඥයායක් වෙනම ඉන්නවනේ. අර මතකද දන්නේ මූලපරයය සූත්‍රය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කොටත් මඤ්ඤී නමඤ්ඤී කියලා තියෙනවා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කොට මාමඤ්ඤී නමඤ්ඤී කියලා තියෙනවා. මඤ්ඤනාවනේ. රහත් වෙනකොට රේකයට මාමඤ්ඤී. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල. දැන් අද අපි දකින්න කොහොනේට නම් සේක වුණාට පස්සේ අරහි පුතඥයෝ අර කටේ පුතඥයෝ ඒ කට්ටිය එහෙමම ඒකාන්තයි. ඔන්න බලන්න ධර්මයේ තියෙන කාරණාවම බැලුවේ නැති වුනහම අපි අර අපේ සොකී රාමුවට කොටු වෙච්ච කොටසක් තියෙනවානේ. අපි ඒක එක තමයි අර සක්කාය දිට්ඨි විග්‍රහය බලන්නේ. දැන් හරි නේද? දැන් හරි ඒ ටික. නැත්නම් මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පවංක භාවය. සද්ධර්ම ශ්‍රවණේ භාවය. සද්ධාවට යොමු වෙලා සද්ධර්ම ශ්‍රවණය කියන එක. අහපු දේ දරාගත්තා කියන එක. නැතිවුනේ ඔය ටිකනේ. ඒ ටික නැති වුණා කියන්නේ. නැතිුනේ මොකද්ද? ප්‍රතිපදාව. ප්‍රතිපදාව නැති වුණා නම් මොකද වෙන්නේ? හරි අර ටික. එහෙනම් අපි අර අපේ තියෙන කාරණාව අපි අයින් වෙලා මේක බලන්න ඕනේ නේ. සක්කාය දිට්ඨිය කියන එක. දන්නේ නැති දෙයක් සක්කාය දිට්ඨිය කියන්නේ. ධර්ම ශ්‍රවණ. දැන් අපි ඔන්න සෝතපන්න වෙලා නම් හරි. මාර්ගයේ හරි ඉන්නවා නම් හරි. ඒත් ඉතින් එයා මනින්නේ නැහැ මේ විදිහට. ඒත් එයා යන ශ්‍රද්ධාවත් එක්කමයි. ඒකටමයි යමු වෙන්නේ. එතකොට දැන් මම මේ කියන්න ලැහැත්ති උනේ ඒක අහනකොට අපි තුල ඇති වෙන ඒ ධර්මයේ අවබෝධ කරන්න බැරි වෙන විදිහට අහන හැටි. දැන් සෝතපන් පුතඥයෝ කියලා જાතියක් ලෝකේ ඉන්න බවක් ප්‍රතිපදාවකදී යෙදෙන්න බැරි වෙනවනේ. මාමඤ්ඤී කාරණාවනේ යෙදෙන්නේ. මඤ්ඤී නෙමෙයිනේ. මාමඤ්ඤී බව. දැන් මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ පෙන්නනව නේද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලට සංයෝජන කියන්නේ නැහැනේ. ඒක බුදුරණවහන්සේ අහන්නේ කොහෙද මාළුන්ගේ දන් ඔහොම කියලා තියෙන්නේ කියලා. එතකොට මොකක්ද සංයෝජනය කියලා කියන්නේ? සක්කාය දිට්ඨි කියලා දන්නේ නැතිව ඒකේ නිස්සරණයක් දන්නේ නැතිව ඒක දැඩිවීමට කියනවා සංයෝජනය. අන්න එයා හැබැයි කියනවා සමුදය අස්තංග වේ දකින සක්කාය දිට්ඨිය ප්‍රහාණයත් කරනවා. ඒ කාරණාව එක ප්‍රහාණයත් කරනවා. එයා සක්කාය දිට්ඨිය කියලා එයා දැනගෙන. එතකොට සක්කාය දිට්ඨිය කියන එකක් විග්‍රහ වෙන්නේ. සක්කාය දිට්ඨිය කියන එකක් විග්‍රහ විය යුත්තේ කවුරු එක්කද? සක්කාය දිට්ඨිය කියන එකක් විග්‍රහ විය යුත්තේ ඒ සක්කාය දිට්ඨිය කියන එකක් යෙදීමක් එක්ක නේද? එහෙම නැතුව සක්කාය දිට්ඨිය කියන સિદ્ધාන්තයක් සක්කාය දිට්ඨියක තියෙන સિદ્ધාන්තයක් එහෙම විග්‍රහ වුණාම ප්‍රතිපදාවකට අනුගත වීමක් යෙදෙන්නේ නැති ලෝකයේ තියෙන එක. ඒ කියන්නේ අර බුදුරණවහන්සේ අර අනුත්තර බුදු දමසාරති ගුණයේ බුදුරණවහන්සේක ප්‍රකට වෙන්නේ නැහැ. ස්වාක්ඛාතව ධර්මයේ ප්‍රකට වෙන්නේ නැහැ. දැන් අපට ඕනැත්තේ ලෝකයේ තියෙන දෙයක් ඉගෙන ගන්නද? එහෙම නැත්නම් අපිට දැන් සක්කාය දිට්ඨි ප්‍රහාණය පෙන්වන්නේ.
මේක පෙන්නන්නේ බුදුරණවහන්සේ විතරනේ මාර්ගයටනේ. අපි ඒ ඉගෙන ගන්නා වූ සවක්කාතදී ලෝකයේ තියෙන්නේ මෙහිමම ඒකාන්ත සක්කාය දිට්ඨියෙන් යුක්ත පුජ්‍යලියෝ මෙහිමම ඉන්නවා. ඒ අය දන්නේ නැතුණාට යාලා එහිමම ඉන්නවා. ඒක ඇත්තයි කියලා හම්බෙන්නද ධර්මයේ තියෙන්නේ. ඒ සවක්කාත ධර්මයේ ලෝකෝත්තර එක්කද? ඒ බුදුරණවහන්සේ ආවේනික ධර්මයේ ලෝකෝත්තර එක්කනේ සවක්කාත බව. තියෙන බව පෙන්වන්නද ලෝකෝත්තර බව පෙන්වන්නද? මඤ්ඤී බව පෙන්වන්නද නමඤ්ඤී බව පෙන්වන්නද? මඤ්ඤී බව පෙන්වන්න නෙමෙයිනේ. නමඤ්ඤී බව පෙන්වන්න. නමඤ්ඤී බව පෙන්වන විග්‍රහයක්. සවක්ඛාතයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මනාවම තියෙන්නේ මොකක් එක්කද? මනාවම දේශනා කළා තියෙන්නේ ඊතර වීම කියන කාරණාව එක්ක. සම්දිත්තිකයි ඒකම දැක්මකට ආයි පස්සේ මෙන්න සිද්ධාන්තයක් මේක ඉගෙන ගත්තා ලෝකේ තියෙන එක. එහෙම ධර්මයක් නෙමෙයිනේ ප්‍රතිපදාව එක්ක. කාලික බවක් උන අරහි පුතජන මං කලින් පුතජන දැන් නැහැ. අන්න අරු පුතජනයි මම නැහැ. එහෙම එකක්ද? නැහැ. ධර්මයටම ලං වෙලා බලන්න තියෙන්නේ. ප්‍රඥාව තියෙන විදිහට දකින්න. ඒව බලව කියලා කතා කරනවා. අය මිහි ගලපන්න දෙයක් නේ. අන්න හරි ඒව බලව කතා කරනවා. මිහි ඉන්නවද ලෝකේ තියෙනවද ලෝකේ එහෙම එකක් නේ. අරහි ඇදගෙන යනවා. ඒව බලව කියලා. ඊතර වීමට. ඒ ධර්මේ. ඕකනේ හම්බෙන්න ඕනේ නැත්තේ. එහෙම නැතුව මේ තියෙන ඉන්න කෙනාගේ සක්කාය දිට්ඨිය අවබෝධ නොකරගත්ත කෙනාගේ ඉන්න කෙනාගේ සක්කාය දිට්ඨිය එහෙම එකක් කතා කරන්න පුළුවන් සක්කාය දිට්ඨි ප්‍රහාණයක් කතා නොකර තියෙනකොට ලෝකෝත්තර මාර්ගය කතා නොකර තියෙනකොට එහෙම එකක් කතා කරන්න පුළුවන් පුජ්‍යලියක් එක්ක කතා කරනකොට මේක විග්‍රහය පෙන්වන්නකොට සංයෝජනයේ හැටියට මේ කාරණාව ඊතරම් ප්‍රතිපදාවක් හම්බෙන්නට ඕනේ දැන් මේකේ සමනුපස්සති කියලානේ තියෙන්නේ දැන් යම් කාරණාවක් ඒකාන්ත වශයෙන් එකට අවශ්‍යතාවයක් නැහැ. තව කෙනෙක් කරන කාරණාවක් ඉස්මතු කරලා පෙන්වන්න. සම්මර්ෂණය කරනවා කියන එක පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. සමනුපස්සති කියන කාරණාව. භවති කියවන වෙයි කියලා. නැත්තම් හෝති කියවන රූපං අත්තතෝ හෝති. අන්න රූපේ තමයි කියලා ගත්තා. වුණා. එහෙම එකක් නෙවෙයි කියන්නේ රූපං අතෝ සමනුපස්සති කියලා. එහෙනම් හම්බෙන්න ඕන නැත්තේ මොකක්ද? සක්කාය දිට්ඨිය කියලා. රූපේ තමයි කියලා සම්මර්ෂණීය විදිහක්. එතකොට අන්න ඒක කාටද යෙදෙන්නේ? ඒ සම්මර්ෂණීය යෙදෙන කෙනත් එක්ක. දැන් මේක පෙන්වන්නේ මොකක් එක්කද? හැබැයි දැන් අසතවා පුතුජනෝ කතා කරන්නේ. අසතවා පුතුජනෝ. දැන් ඒ අසතවා පුතුජන බව දැන් ඔන්න බලන්න මේ ධර්මය ඇහෙද්දී අපට කාලික බව ඉක්මනට එනවා. ධර්මයේ ඇහෙද්දී ඒකට අනුගත වෙද්දී මෙන්න මේ කාරණාව මෙහෙම සම්මර්ෂණීය වීමෙන් සිදුවෙන දේ වැරදි කියලා නෙමෙයිද හම්බෙන්නේ. වැරදි කියලායි හම්බෙන්නේ. අසතවා පුතුජන. වැරදි කියලායි හම්බෙන්නේ. ඒකනේ අදුරු කරන්නේ. දැන් සුතවාර්ය ශාවක විග්‍රහ කියන්නේ මොකද්ද? දුරු කරපු කෙනාට. ඒකටම අනුගත වෙලා. දුරු කරපු නැති කෙනාට කතා කරන්නේ හිම නෙමෙයි. ඊළඟට ඔය විදිහේ අනිච්චතෝ ස්කින්ච සංකාරං අනිච්ච සමනුපස්සන්තෝ කියලා පෙන්නන්නේ. එතකොට ඒත් සම්මර්ෂණයක්. එතකොට ඒ අනිච්ච වශයෙන් සම්මර්ෂණයේ නිත්‍ය වශයෙන් සම්මර්ෂණය වුණා නම් නේතං ඨානං විජ්ජති කියන අනුලෝම කන්තියට එමු. නේතං ඨානං විජ්ජති. අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය වුණා නම් ඨානමේතං විජ්ජති කියන අනුලෝම කන්තියට එන එක. එතන සම්මර්ෂණය. එතකොට බලන්න මෙතන අර ඒ කෙනාගේ අර සම්බේම කියන මාන්නීම එකනේ සම්පූර්ණ සම්මර්ෂණය ඔක්කොම ඉක්මීමත් එක්ක මාන්නී දුරීම කතා කරන්නේ. නිවීමත් එක්ක. ඒ කෙනා කරන කාරණාව එක්ක නේද ඒ එදිලා තියෙන්නේ. එයාගේ ආධ්‍යාත්මීය චින්තන ශෛලිය. ආධ්‍යාත්මීය චින්තන විදිහ. හැම වෙලෙම යමකට යොමු වී චින්තන විදිහක් තියෙනවා නම් යමකට läගගෙන අබිනිවේෂ අර විග්‍රහ කරන්නේ මේ මොකේද කච්චනකොත් සූත්‍රයේ උපය උපාදාන අබිනිවේෂ විනිබද්ද ලං වෙලා බැහැගෙන ඒකටනේ යන්නේ. එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ?
එහෙම වුණාට පස්සේ ඒ සම්මාර්ෂණයේ තියෙනවා ඒකත් එක්ක. එතකොට අර එළිය පේන්නේ නැහනේ. එළියක් කෙදෙන්නේ නැහැ. ඒ කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. හැබැයි මේක හරියට සම්මාර්ෂණය වෙච්ච තැනදී තමයි අර කරපු වැරද්දක් හම්බෙන්නේ. කරපු වැරද්දක් හම්බෙන්නේ ඒකත් එක්ක. එහෙම නැත්නම් කරපු වැරද්දක් හම්බෙන්නේ. ප්‍රතිපදාව ඉස්මතු වෙන තැනදී කරපු වැරද්දක් හම්බෙනවා මිසක් ප්‍රතිපදාව හම්බෙනකොට ඉන්නා වූ කෙනෙක්ගේ තියෙන સિદ્ધාන්තයක් වැරද්ද කියන කාරණාව දෙන්නේ නැහැ. එහෙනම් ප්‍රතිපදාව හම්බෙලා නැහැ. හම්බුනනේ ඒක දෙන්න බෑ. එහෙනම් අනිත්‍ය සම්මාර්ෂණය කියන කාරණාව ඉස්මතු වෙනකොට අනිත්‍ය සම්මාර්ෂණය කියන කාරණාව ඉස්මතු වෙනවා. එතකොට අර ධර්මය ඇහෙනවනේ. දැන් මොකද්ද වෙන්නේ ඒකත් එක්ක? අනුලෝම කන්තියට යමු වෙනවා. ඒ කියන්නේ ධර්මයට අනුලෝමව ඉවසීමකට යෙදෙනවා. ධර්මයට අනුලෝමව. ධර්මයට අනුලෝම වෙන්න යනකොට මොකද වෙන්නේ? ශ්‍රද්ධාවනේ පෙරදරි වෙලා තියෙන්නේ. ඒකට අනුවනේ මානසිකාරයක් ඇතිලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර ගන්න වැරද්දක් හම්බෙන්නේ. හැම වෙලෙම හම්බෙන්නේ වැරද්දක් මිසක් හරි දෙයක් නෙවෙයිනේ. සෝතාපන්න වෙනකන් හම්බ විය යුත්තේ වැරද්දක් මිසක් හරි දෙයක්ද? නෑනේ. වැරද්දක්. දැන් මම හිතන්නේ සංයුත්නිකය 4 කතා කරපු සූත්‍ර වල අර පෙන්නුවේ විඥාන නිශ්චිත විඥානයක් පිළිබඳව. ඒ කියන්නේ එකතු වී දැන ගැනීමක් පිළිබඳව. එකත් එකතු වී දැන ගැනීම. දැන ගැනීම හා එකතු වෙලා. දැන ගැනීමක්මයි. ඊළඟට පෙන්වුවේ අර ප්‍රහාණය කරන්න ඇස කරනාති දිවකය ඒව ප්‍රහාණය කරන්න කියලා පෙන්වුවේ. තුම්මාක කියලා තොපේ නෙමෙයි ප්‍රහාණය කරව කියලා පෙන්වුවේ. මේකම් ප්‍රහාණය කරන්න කියනවා. එතකොට බුදුරණවහන්සේ බලන්නේ පෙන්නපු ස්වභාවය. එහෙනම් මේ දැන් සක්කාය දිට්ඨිය කියන කාරණාවදී අර අනිත්‍ය සම්මාර්ෂණයක් යෙදෙන තැනදී කිසිම දෙයකට අර කියන්නේ අබිනිවේෂ වෙනවා. නමුත් ප්‍රතිපදාවක් ඉස්මතු වුණාට පස්සේ අබිනිවේෂ භවයේ වැරද්දක් හම්බෙලා තියෙනවා. උපයුපාදාන භවයේ වැරද්දක් හම්බෙලා තියෙනවා. ඇයි අර එකක් ඇහෙනවා. ඒවක් බලව එක කතා කරනවා. මෙන්න මේක හම්බෙද්දි මොකද වෙන්නේ? හැම වෙලෙම අර තමා කියලා යෙදෙන්න අවශ්‍ය යම්කිසි කාරණාවක් හම්බෙනකොට ඒ තමා කියලා යෙදීම ගැනීමක් සම්මර්ෂණ හැටියට කියලා හම්බෙනවා. තමා කියන ඒ දැන ගැනීම හරි හඳුනා ගැනීම හරි මොනවා හරි යෙදීමේ මේක මේ සම්මර්ෂණයක් ඒ විදිහට යෙදෙන සම්මර්ෂණයක් කියන කාරණාව හම්බෙනවා. වැරද්දක් නේ හම්බෙන්නේ. ඒ හම්බෙද්දී එහෙම එකක් කියලා මොකද වෙන්නේ? ඊතර වෙනවා. ඊතරන සක්කාදිලි ප්‍රහාණය කරනවා. ඒ අරහෙන් ඇහෙන නිසානේ මේක වෙන්නේ. ඇහෙන්නේ නැතුව නෙමෙයි ඇහෙන නිසා වෙන්නේ. නැත්තම් කවුද දන්නේ ඔක? අනිකට සම්මර්ථනය කියලා දාන්නේ කොහොමද නැත්තම්? දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඒකට හෝති කියලා හරි දාන්න තිබ්බනේ. ඒක ලෝකයේ තියෙන સિદ્ધාන්තයක් විග්‍රහ කරන්න ගියොත්. හැබැයි ඊතරන ප්‍රතිපදා විග්‍රහ කරන්න ගියොත් අන්න එතන තියෙන ගැඹුරු පරියාය. එහෙනම් බලන්නකෝ මේ යම් කිසි මොහොතක හරි අපට ඇත්තට අපි ඒකයි කල්පනා කරන කාරණා නෙවෙයි සම්මාර්ෂණය වෙන විදිහ හම්බෙන්න ඕන නැත්තේ. අපි හිතමු මෙහිම ඔන්න අපි දැනගත්තා මෙහිමයි මේක අනිත්‍යයි මේක පස්සපච්චයෙන් වේදනාව කියලා දැනගත්තා අප්පා මේක දැන ගැනීමක් නේ. මේක ඇත්තටම අපි මෙහිම සම්මාර්ෂණය කරානේ කියලා ආයෙ සම්මාර්ෂණය කරනවා. සම්මාර්ෂණය වෙන විදිහක් එහෙම කියලා හම්බෙන්න ඕන නැත්තේ. පජානාති බවක් එක්කනේ. ආයෙක සම්මාර්ෂණයක් කරනකොට ආයෙත් සඳුනා ගැනීම සම්මාර්ෂණයක්. ඒ දැන ගැනීම සම්මාර්ෂණයක්. ඒ කියන්නේ මේක තාත්වික ධර්මයක් වෙන්නේ. දැන් අපි ඔය නිතරම මම කියන්නේ අර තමාට තමා වැදගත් වෙන්නේ නැහැ කියන කාරණාව ඇත්තටම ඒකෙදී අර දැන් අත්ේනවා අත්නියන් ශුන්‍යමිදම් බව ප්‍රකට වෙන්නේ ප්‍රතිපදාවත් එක්කනේ. අපට මොන හරි ලකුණක් එක්ක තමා යෙදෙනවා නම් අත්ේනවා අත්නියන් ශුන්‍යමිදම් කියන එක යෙදිලා නැහැනේ. අපට හැම වෙලේම ඉන්නේ ලකුණක් නම් මාර්ගය කියලා හරි ලකුණක් නම් තමා වැරදි කියලා හරි ලකුණක් නම් ප්‍රතිපදාවෙන් අත්ේනවා අත්නියන් ශුන්‍යයි කියන කාරණාව යෙදිලා නැහැ.
ඒක ශුන්‍ය වෙන බවක හම්බවීමක් එදිලා නැහැ. ශුන්‍ය බව හම්බුනේ නැති වුණාට ශුන්‍ය වෙන බවක හම්බවීම. ඒක නේද සම්මර්ෂණේ වැරද්දත් එක දකින්නේ. ඔන්න ඔය ප්‍රතිපදාවක් ධර්මයේදී ප්‍රකට වෙනවා. ඉතින් කොහෙනම් අසත්පුරුෂකම් එන්නද නේ? කොහෙනම් ওই විදිහ ප්‍රතිපදාවකදී දැඩි වෙන්නද? ආපු ගමන් සිහි වෙනවනේ. ප්‍රහාණය වෙලා නැහැ. එහෙම එකක් වෙනබෝ හම්බෙලා ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය කරන ප්‍රතිපදාවට එමු වෙනවා. කොහොමනම් මාන්නයක් එක්ක ජීවත් වෙන්නද සම්පූර්ණයෙන් ඒකත් එක්ක ඉදිලා. වැරද්දක් සංයෝජනයක් කියලා හම්බ වෙනවා. කොහොමනම් අර ඒ කියන්නේ ආත්ම හතයිනේ තියෙන්නේ උපරිම. ප්‍රතිපදාවට හොඳගතුනා නම් ආත්ම හතක් කතාවකුත් නෑ. කෝලංකෝල ඒක වෙජි සත්තක්කත් පරම කියලා කරුණු කීපෙන්ම කියන්නේ ඒකනේ. ඔන්න එහෙනම් අපි ධර්මය අහනකොට ඔය ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නට ඕනේ. නැත්තම් අය පංචපාස්කන්ධ දන්නවා, පටිසමුප්පාද දන්නවා, ධාතු දන්නවා, ආයතන දන්නවා, අරව දන්නවා, මේව දන්නවා, බොජ්ජංග දන්නවා, භාවනා කරන දන්නවා, සිල් රකින්න දන්නවා, පැවිදිලා වැඩ කරන දන්නවා, උපසම්පදා සිල් දන්නවා. දන්නති දෙයක් නැහැ. හැබැයි එක දෙයක් දන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මය. ඒක තමයි දන්නේ නැත්තේ. අනික හැම එකම දන්නවා. හැබැයි මේක දන්නේ බුදුරන් වහන්සේ ධර්මය කියලා. ඔකනේ වැඩේ තියෙන්නේ. බුදුරණාහි ධර්මයේ සාක්කා සම්දිටික කාලික ඊපස්සේ කෝපනායක පච්චත්ත වේත්තා විඤ්ඤුයි කියන එකනේ. ඕක විතරයි නැත්තේ. එහෙනම් ඔන්න ඕක ඉස්මතු වෙනෝනේ. අපි මොනවද ගන්න හදන්නේ? දැන් අපිව හික්මවන්න නෙමෙයි දෝ නැත්නම් හික්මෙනවා කියනකොට හික්මෙනවා. හික්මෙනවා කියන්නේ අපි දැන් කියන්නේ අපි හික්මෙච්ච නැත්. දැන් අපි සේක කියන්නේ හික්මෙනවානේ. හික්මෙච්ච නැති කට්ටිය මේක හරියට උදාහරණයකට ගත්තොත් අර මේ අපි හිතමු දඩාවතේ බල්ලෙක් නැත්තම් අපි හිතමු මේ මීහරකේ කුළුහරකේ හික්මිලා නැහනේ. එතකොට එයා හික්මුවන්නට. කවුද හික්මුවන්නේ? හික්මුවන්නට ඕනේ. හික්මුවද්දි වැරදි කරන්නේ නැද්ද? වැරදි කරනවා. ආරයට අනුගත වෙච්ච නිසා වැරද්දක් කියලා දැනගෙන හික්මෙනවා. අපි හිතන්නේ මේ හික්මෙන කෙනාගේ ස්වභාවය බලනකොට හික්මෙන කෙනා කියන කාරණාව අර අපි අමුතු කෝණයක් බලන්නේ. එයා තමයි සැබෑවට මේ ඒක දැන දැක හික්මීම කියන කාරණාව දෙන්නේ. හික්මීම දැන දැක කියලා කාරණාව දෙන්නේ ඒකත් එක්ක. ඒකයි සේක කියන්නේ. අපි බලන්නකො ගන්න විදිය. දැන් ඒ හික්මනවා කියන කාරණාව එදින තැනදීම තියෙනවනේ. එහෙනම් මේ හික්මුණා අර වැරදි පැත්ත කියනවනේ. ඒකනේ අවිද්‍යාව මහා මෝහයක් කියලා කියන අවිද්‍යාවත් එක්ක. මහා වරද්දකනේ ඉන්නේ. ඒකනේ මේක හික්මීමක් කරන්නේ. අපි කරන්න හදන්නේ අපි හික්මිනවා කියන ප්‍රතිපදාවට දාගන්න හදන්නේ අපට ගොඩක් ಜಾති දාගෙන ලකුණක් දී ගන්න. ඉතින් එහෙනම් අපි ලකුණක් දීලා නේ හික්මෙන්න ඕනේ නෑනේ. අපි හරිනේ. දැන් අපි ඕන සීල රකින්නවා, පැවිදි වෙනවා, උපසම්පදා වෙනවා. අපි ඕන ඊළඟට ධර්මය ඉගෙන ගන්නවා, දැනුම තියෙනවා. ඊළඟට ඕන අපට සමාධිය තියෙනවා, අරව දන්නවා, මෙව්ව කරනවා. දැන් කාටද ලකුණක් තියෙන්නේ? දැන් අපට ලකුණක්. දැන් ඒතර අපි අය මොකද්ද අපි වැරද්දයින් කරලා තියෙන්නේ? අපි මොකක් එක්කද අපිට හික්මෙන්න තියෙන්නේ? ආයන ලෝකෝත්තර මාර්ගයට වචනේ දැම්මොත් එහෙම නිවන් දකින්න එතනින් මෙහෙනම් කියවිලා ඉවරයි නේද? ආයන මේකක්වත් තාම හික්මෙන විදිහේ දේවල් හම්බවීමක් නෙවෙයි කියලා. අයරක හම්බෙලා නැහැනේ. දැනට ලකුණක් හම්බෙලානේ. බලන්න තමාට ඒ කියන්නේ තමාගෙන් හිස් විතරක් නෙමෙයිනේ කියන්නේ. අත් තියෙනවා අත නියනවා. තමා සහ තමාට අයිතිත්වයෙන්. තමා කියනකොට අන්න හරි. තමාට අයිතිත්වෙත් එක්ක දෙන්නේ. දැන් ඔය දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් කාමයන් එක්ක භාවිතාය දෙන්නේ නැහැ. ඔන්න අපි හිතමු සෝතාපන්න වෙච්ච නැති පුතත්ජන කෙනෙක් ඉන්නවා කාමයන් එක්ක දෙන්නේ නැහැ. දැන් කාමයන් තමා කියලා හම්බෙලාද? නැහනේ. ඒ කියන්නේ තමා කියන කාරණාව හම්බ වෙනකොට තමා අයිතිත්වයක් එක්කනේ හම්බෙලා තියෙන්නේ. කාමයන් හම්බෙලා නැහැ. ඔන්න ඊළඟට අපි හිතමු යා හොඳට සිල් රකින්නවා. දැන් අර වැරදි කරුණු එක්ක නැහැ. පළවෙනි ධ්‍යානෙ 2 3 4 අරූප නේව සංඥා නා සංඥා ආයතන දක්වා ඔන්න ඉව වඩනවා. දැන් ඒක පිළිබඳව මේ හෙට ආනන්ද සප්පාය සූත්‍රයේ හොඳට තේරුම් ගන්න පුළුවන් මේ වඩන වැඩිල්ල. එතකොට දැන් තමායි කියලා ගන්නවද අර ලෝකේ කිසිම දෙයක් නෑ. තමාට ඇති කියලා නෑ. හැබැයි තමායි කියලා ගැනීමක් නැද්ද? ඒකනේ ගන්නේ දැන්. තමායි ඇති කියලා ගන්න ඒකනේ.
දැන් අපි ඔන්න අර ඔක්කොම අතහැරලා හොඳෝ සීල රකින්නවා. හොඳට සමාධිය වඩනවා. අර කිසි දෙයකට යන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් ඔන්න සෝතාපන්න වෙලත් නැහැ. දැන් තමා කියලා ගැනීම තියෙන්නේ මොකක් එක්කද? අපි ඕක බලන්නේ නැහනේ. තමා කියලා ගන්නේ දැන් අපි කොටු වෙලා ඉන්න දේත් එක්කනේ. ප්‍රතිපදාවක් හැටියට නෙමෙයි ඉදලා තියෙන්නේ තමා ගන්න ලෝකයේ තියෙන දෙයක් එක්ක. මෙන්න මේක අපි හිතන්නට ඕනේ. දැන් මේ ධර්ම ඉගෙන ගන්නකොට ඔන්න ඔය කරුණු හොඳට හිතන්නට ඕනේ. හොඳට කල්පනා කරන්නට ඕනේ. එහෙම එක්ක මේ ධර්මය අහනකොට අසාමාන්‍ය සතුටක්. ඒ ධර්මය ඉගෙන ගන්න අලුත් දේවල්. පුදුම ප්‍රමුදිත භාවය. ඒක තමයි ප්‍රතිපදාවෙක්. හැබැයි කිසි දෙයක් අරගෙන නැහැ. නිරෝධයක් අරගෙන නැහැ. දැන් අපි කතා කරා මේ දවස් ටිකේ මම හිතන්නේ මේ දවස් ටිකේ කියන්නේ දැන් මේ සාකච්ඡාව තුළ සලායතන නාම රූපයෙන් සලායතන කියලා. අපි නාම සලායතන ගැන ගොඩාක් කරුණු කතා කරා. දැන් මම හිතන්නේ ඊයේ සලායතන සංයුත්තේ කතා කරපු කරුණු ගොඩාක් තිබුණා. බුදුරණවහන්සේ වෙන්නපු එක පැති වලින් සලායතන පිළිබඳව. ඉතින් ඒකදී ඇත්තටම ලස්සනට හම්බුණා අර නතුම් වාක සූත්‍රයෙන් තොපගෙන වේ අයින් කරව කියලා පෙන්වුවේ. ඇස කරන ආශි දිවකයි මනස බැහැර කරව කියන්නේ. එතකොට ඒවා අයින් කරන්න කියනවා. එතකොට ඒ නතුම් වාක තොපගේ නෙවෙයි කියලා. මේ දැන් එහෙම ස්වභාවයක් හම්බ වෙනවද නැද්ද? ඔන්න බලන්න වෙන ප්‍රතිපදාවේදී. දැන් මේ නාම රූපත්‍ය සලආයතන කියලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ තිබෙන්නා වූ කාරණාවක් එක්ක පෙන්වන්නද? ඊතර වෙන කාරණාවක් පෙන්වන්නද? ඊතර වෙන කාරණාවක් පෙන්වන්නද? ඊතර වෙන කාරණාව ප්‍රතිපදාවක් ඉස්මතු කරන්න. මොකද අපි කතා කරන්නේ නේද බුදුරජාණන් වහන්සේ සුතඤ්ඤු පංච උපාදක්ඛඤ්ඤු ඊළඟට ආර්යත් මේ ඊළඟට මොකද්ද මේ තව ඒ වගේ පෙන්නපු කරනව නෙමෙයි මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගකෝවිදු අර වචන ටිකට එහා ගිහලා ප්‍රතිපදාව එක්ක මාර්ගයක් නේ පෙන්වන්නේ. මාර්ගයක් කියන්නේ යන එකක් පෙන්වන්නේ. ඒක පෙන්වන කාරණාවයි තියෙන්නේ. පෙන්වන කාරණාවේදී ඒක හම්බෙන්නට ඕනේ. දැන් අපි හිතන්නකෝ මෙහෙම කවුරු හරි මාර්ගයක් කියනවා කියලා අපිට මාර්ගයක් කියන මෙන්න මෙහෙට යන්න දකුණට හැරෙන්න අමට හැරෙන්න. එතකොට අපි දකුණ කියන එකක් දන්නේ වම කියන එකක් දන්නේ නැහැ. ඊළඟට අර නිමිති කියන ඒවත් දන්නේ නැහැ. ඒවා කිසි දැන් නිමිති කියන්නේ පෙන්වන්නේ අන්න උතන මෙහෙම නිමිත්තක් එකෙන් දකුණට මෙහෙන් අමට. එතකොට ඇත්තටම එයා ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රතිපදාර අනුගත වෙලා නොගියට එයා ඒ කියන නිමිති එක්ක යම් ප්‍රතිපදාවකට අනුගත වෙලා නැද්ද? ඒ නිමිත්ත හරියට ග්‍රහණය කරගත්තා නම් අනුගත වෙලා. ඒක හරියට ග්‍රහණය කරලා ඊට පාරේ යන්න පුළුවන්. අන්න මාර්ගේ යනවා කියන විවහාරය දෙනවා එතකොට. හැබැයි ඒක හරියට ග්‍රහණය කරගත්තට පස්සේ වංගු දන්නේ නැහැ, අදවම දකුණ දන්නේ නැහැ, කියන නිමිති දන්නේ නැහැ. එතකොට දැන් කොහේ හරි ගිහිල්ලා හොයන්නේ අර නිමිත්ත මොකද්ද? අර වංගු කියන්නේ මොකද්ද? අර වමට හැරෙන්න කියනවා කියන්නේ මොකද්ද? ඒක හොයාගන්න වෙනවනේ. ඒක හොයාගන්න දෝ පාරේ යන්න ගියොත් එහෙම. දැන් ඔන්න කෙනෙකුට පාරක් කියනවා මෙතනින් දකුණට යන මෙතනින් අමට යන මෙතන වංගුවක් තියෙනවා මෙතන මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා කියලා කියනවා. ඒ මෙලෝදියක් දන්නේ නැහැ. එයා ඒ කෝණෙන් කියන්නේ. දන්නේ. දැන් එයා යනවා. දැන් වංගු වලින් වම දකුණ හැරෙයිද? වංගු වලට යයිද? අර නිමිති නෑනේ. දන්නේ නෑනේ. කියන තැනදීම ප්‍රතිපදාව හම්බුන්නේ නෑනේ. අරවා ටික දැනගත්තට පස්සේ තමයි ප්‍රතිපදාව හම්බ වෙන්නේ. හැබැයි දැනගත්තා කියන්නේ ඒක හරියටම හම්බුණා කියන්නේ. ඒ නිමිති හරියටම හරි. අනිත් වගේ තමයි ප්‍රඥාවෙන් ප්‍රතිපදාවට යමු වෙනවා කියන්නේ. ඇහෙද්දිම ඒව දන්නේ නැත්නම් හැබැයි අපි හිතමු පොඩි හරි වෙනස්කමකින් අපිට වුණත් එහෙම. අපිට මේක ළඟ මොන්න කියනවා කෙලින් ගිහිල්ලා දකුණට හැරිලා එතනින්ම ආයෙ වමට හැරෙන්න. අපි එතනින්ම වමට හැරිලා දකුණට හැරෙන්න ගියොත් එහෙම අහපු කාරණා පොඩ්ඩක් වෙනස් වෙලා. කෙලින්ම ගිහිල්ලා දකුණට හැරලා වමට හැරෙන්න කියන කාරණාවට අපි ගන්නවා වමට හැරලා දකුණට හැරෙන්න කියලා. නැත්නම් මොකක් හරි නිමිත්තක් ඒ නිමිත්ත අපි වෙන විදිහකට ගන්නවා. පාර හරියයිද? මේ ලෝකේ යන පාරක් මම මේ කිව්වේ. හරියන්නේ නැහැ නේ. බුදුරන් වහන්සේ පෙන්නපු කාරණා කොහොම වේද? අන්න ඒ වගේ මේ කියන කාරණාව ග්‍රහණය කරගන්න. ඒකට යමුනාම ඒ ප්‍රතිපදාව ප්‍රඥාවෙන් සුදිට්ඨ වෙනවා.
ඒකයි දර්ශනීය වෙනවා කියලා කියන්නේ. ඒකයි දර්ශනයෙන් ආශ්‍රෝෂය වෙනවා කියලා කියන්නේ. ඒකයි බුදුරණවහන්සේ මග්ගඤ්ඤු මග්ගවිදුව කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි මේ સિદ્ધාන්තයක් දාගෙන ඔහේ අනේ ඉන්නවා. අර නිමිති දන්නේ නැති පාර ඉගෙනගෙන යන්න හදනවා වගේ. නිමිති දන්නෙත් නැහැ, වම දකුණ දන්නෙත් නැහැ, අන්න ඉගෙන ගත්ත පාර. හැබැයි දැන් ලියාගත්ත පොතකාරී මොකකාරී මතකත් තියාගත්ත වම දකුණ ඊළඟට ඒවත් මත. හැබැයි මොව දන්නේ නැහැ. දැන් යනවා. යන්න පුළුවන්ද? බෑ. එහෙනම් බලන්න ධර්මයේ හරියට ඉගෙන ගැනීම කොච්චර වැදගත්ද කියලා. ඒකයි පෙර පෙන්වුවේ දැන් නාම සලආයතන විග්‍රහ කරන තැනදී පස් ආයතන නෙමෙයි සලආයතන කියලා කියන්නේ කියලා. මේ පෙන්වන ප්‍රතිපදාව එක්ක කෙනෙකුට කෙනෙක් පෙන්වීමත් ප්‍රතිපදාවක් ඉස්මතු කිරීමත් මේක දෙකක්. ප්‍රතිපදාවක් ඉස්මතු කරන්නේ. එතකොට එහෙනම් අර නාම රූපය සලආයතනයට හේතුව. දැන් මේක ශ්‍රද්ධාව පෙරදරි වෙන්නම වෙනවා. නැත්තම් බෑ. සලආයතන එච්චරයි. ඇස කන නාසය දිවකය මනස මේකට සලආයතන කියනවා. දැන් එතකොට දැන් අපි ඇහැ කියනකොට අපට අපි දැන් දැනුමකින් මොකකින් හරි දාගත්ත ඇහැකට අපි ගිහිල්ලා මේක ඇත්තයි කියලා ගියා නම් ආයතනයයි කියලා ගියා නම් අපට බුදුරණවහන්සේට අනුගත වීම කියන කාරණාවක් එදෙයිද අපි කල්පනා කරලා අනුගත වුණා කියලා දාගැනීමක් එදෙයිද? කල්පනා කරලා අනුගත වුණායි කියලා දාගත්තා. අසරණකම ප්‍රකට වෙයි සරණකමක් ලැබුණා කියලා හම්බෙයිද? ලැබුණා කියලා හම්බෙලා. ඒ කියන්නේ සෝතපන්න වුණා කියන එකනේ. ඒ වචනේම අර්ථයෙන්ම තේරෙන සෝතපන්න වුණා කියන එක. එතකන් හම්බෙනවද? අසරණකමනේ ප්‍රකට වෙන්නේ. ශ්‍රද්ධාව මුල් වෙලා අසරණකම ප්‍රකට වෙලා. දැන් ඒකමනේ හොයන්නේ. මොකද්ද මේ ඇහැ කියන්නේ? මොකද්ද කන කියන්නේ? අපි මං හිතන්නේ අර කලින් පටිසමුප්පාද දේශනාවලදී පැහැදිලි කරා බුදුරණවහන්සේ මස් ඇහැ කියන්නේ. බුදුරණවහන්සේ තව මොකක් හරි එකක් කියන්නේ. හේතුවක්නේ කියන්නේ. අපට ඇහැ මතක් වෙද්දී මස් ඇහැත් මතක් වෙන්නේ නැති තැන මස් ඇහැ කියලා තැහැරියා. ඇහැ මතක් වෙද්දී නාම රූප මතක් වෙනවද? ඇහැට හේතුව නාම රූප මතක් වෙනවද? හොඳට හිතලා බලන්න. ඇහැ මතක් වෙද්දී නාම රූප මතක් වෙනවද? ඇහැට හේතු නාම රූප මතක් වෙනවද? අපිට ඇහැ මතක් වෙද්දී නාම රූප මතක් වෙන්නේ. බුදුරණවහන්සේ පෙන්වන්නේ ඇහැ කියන එක නාම රූප කියලා නෙවෙයි. ඇහැට හේතුව නාම රූප කියලායි. ඇහැ කියන එක නාම රූප වුණා නම් හේතුවයි ඵලය එකක් වෙලා අපිට හොයන්න දෙයක් නැති වෙලා යනවා. එතනම නිත්‍යයි කියන කාරණාවට ගිහිල්ලා ආයෙ හොයන්න දෙයක් නැහැ. කල්පනා ටිකක් අර මේ අපි අර කතා කරන තලු මරණ එකක් කියන ඒකක් විතරයි කරන්න වෙන්නේ. සලආයතන කියන්නේ නාම රූප වලට නෙවෙයි. ඒක වරද්දවා ගන්න එපා. නාම රූප ප්‍රත්‍යයයි සලආයතන වලට. අපිට මේ හොයන්න දෙයක් හම්බෙලා නැහෙනි. ඇයි අපිට හොයන්න කලින් සලආයතන කියන්නේ නාම රූප වෙලානේ. සලආයතන කියන්නේ නාම රූප නෙවෙයි. සලආයතන කියන කාරණා විග්‍රහ කරද්දී ඉස්මතු විය යුත්තේ මොන සම්මර්ෂණයේද? නිත්‍ය සම්මර්ෂණයේද අනිත්‍ය සම්මර්ෂණයේද? අනිත්‍ය සම්මර්ෂණයේ. දැන් අපිට සලආයතන නාම රූප වුණා නම් ආය සම්මර්ෂණයක් ඕනද? අනිත්‍යයි කියන කාරණාවට යෙදෙන්න. හම්බෙලානේ. හම්බුණා නම් නිත්‍ය සම්මර්ෂණය. අනිත්‍ය කියන සම්මර්ෂණයක් නෙමෙයි. එහෙනම් මේ සලආයතන කියන කාරණාව ඒ බුදුරණවහන්සේ පෙන්නපු දෙයට අනේක සද්ධාදී අදිමුච්චති කියන වචනේ පෙන්නන්නේ ඒකයි. ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා කියන වචනේ පෙන්නන්නේ ඒකයි. ඥානාතිපස්සති නෙමෙයිනේ. ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. එහෙම ශ්‍රද්ධාවෙන් පිළිගන්න අසාමාන්‍ය ප්‍රඥාවක් තියෙන්නත් ඕනේ. නැත්තම් කොහෙද එහෙම පිළිගන්නේ? ඇයි අපි සොකී රාමුවට එක්කනේ බලන්න යන්නේ හැම වෙලෙම. තඹය තමා කියන කාරණාව එක්කනේ බලන්න යන්නේ. ශ්‍රද්ධාවට අනුගත වෙන්නේ මේ විදිහට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒක සද්ධානුසාරණී කෙනාට ප්‍රඥාව ගැන කතා කරන්නේ. මොන ප්‍රඥාවක්ද එතනත් ඉස්මතු කරන්නේ? ලෝකෝත්තර ප්‍රඥාවේ ස්වභාවය. ඇයි තමා කියන ගන්න ස්වභාවයට එහා ගිය බුදුරණවහන්සේ කියපේර අනුගත වෙන්නට ඕනේ. මේ ඊතර වීම කියන ප්‍රතිපදාවක්. සද්ධානුසාරී ප්‍රඥාව. හැබැයි මොකද්ද කියන කාරණාව එදිලා නැහැ.
අපට ඕන නැති ඉස්සෙල්ලා මොකද්ද කියලා එදිලා හොයන්න හපව. අපට අමතක වෙනවා මතක තියාගත යුතු කාරණාවයි අර්ථ උපරීක්ෂණය කරන ප්‍රතිපදාව කියන මේ කරුණු පටලවා ගන්නවා. අපි ඉස්සෙල්ලාම අහපු ගමන් අපිට මොනවද කරන්න ඕනේ? අපි මතක තියාගන්නවා කියන එක කිරීමක් කියන කාරණාවට යෙදෙන්නේ නැහැ. මතක තියාගන්නවා ඒ විදිහට මතක තියාගන්නවා. ඒ විදිහට මතක තියාගත්තා නම් හොයන්න තියෙන ඕන තරම් දැන් මේ සක්කාය දිට්ඨිය පිළිබඳව බලන්න කොච්චර හොයන්න දේවල් තියෙනවද කියලා. කරන්න දේවල් ඕන තරම් තියෙනවා ඒ විදිහට මතක තියාගත්තා නම්. අපේ කැලේ ටික දාලා මතක තියාගත්තාට පස්සේ කරන්න දේවල් නැහැ. ඒක ස්වකහාත බවකට ඉස්මතු වෙලා නැහැ. ඊතරම් ප්‍රතිපදාවක් එක්ක. එහෙනම් මේ සලායතන කියන කාරණාවක් අපට හොයන්න අවශ්‍යතාවයක් ඇති වුණේ නාම මේ පස්සේ හොයද්දී ඒක දුන්න විග්‍රහය එක්කනේ බුදුරන් වහන්සේ පස්සේ කියන කාරණාවට. තින්න සංගති පස්සෝ කියන කාරණාවේ විග්‍රහයක් පෙන්වන්නේ. ඇස රූප විඥාන එකතු වීමට කියලා. ඇස රූප විඥානෙට නෙමෙයි. ඇස රූප විඥාන එකතු වීමට. එහෙනම් මේ එකතු වීම කියන කාරණාවේ ඇස කියලාත් පෙන්වනවා ඇසට විතරයි රූපය කියන කාරණාව හම්බෙන්නේ. විඥානියත් ඇසේ දැන ගැනීම කියන කාරණාවයි හම්බෙන්නේ. එහෙනම් මේ ඇස කියන කාරණාවක් හෙවිය යුතුයි කියන කාරණාව හම්බුණා. දැන් මේ පටිසමුප්පාද ද්වාදසංගයේ පෙන්වා දෙනකොට මේ අංග ටික මුලම තියෙන කාරණාව හොඳට හොයලා බැලුවොත් පළවෙනිම කාරණාව ජරා මරණ කියන එක අපට හොයන්න ඒ කාරණාව ප්‍රකට කරගන්න ලේසි වෙලා තියෙනවානේ. එන්න මොකද වෙන්නේ? ප්‍රකට කරගන්න තියෙන කාරණා අමාරුලා තියෙනවා. බෝධිසත්ව හිතන්න පටන් ගත්තේ කොහෙන්ද? බුදු වෙන්න කලින් අවිද්‍යාවෙන්ද? නෑ ජරා මරණයෙන්. ජරා මරණයෙන් හොයන්න පටන් ගත්තේ. එතකොට ජරා මරණයෙන් හොයාගෙන ගිහිල්ලා අර ටිකට ගියේ. එහෙනම් එතනින් එහා තියෙන කාරණාවක් හොයන්න යන්න බුදුරණවහන්සේ වෙන්නපේ කාරණාව එක්ක හොයන්න යන්න කොහොම හැකියාවක් තිබිය යුතු වෙයිද? විශාල හැකියාවක් හොයන්න යන්න විශාල හැකියාවක් තියෙන්න ඕනේ නෝ. එතකොට ඔන්න සලායතන හොයන්න පෙළඹුණේ ඒකත් එක්ක. දැන් සලායතන කියන කාරණාවක් හොයන්න අපි ඒ ශ්‍රද්ධාවකට දැන් සලායතන පත්‍ය පස්සෝ කියනකොට තින්නම් සංගති පස්ස බව කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේ. වේදනාවට පස්සේ හොයනකොට වේදනාවට පස්සේ හොයන්න විදීම කියන කාරණා චක්කු සම්පස්සජ වේදනා කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ කියවවන පිළිගත්තේ චක්කු සම්පස්සජ වේදනා. එතකොට දැන් සලායතන කියන කාරණාව පැහැදිලි කරනකොට මේක වචනීයම තේරුම මොකද්ද? සලායතනයක්. ඒ කියන්නේ ආයතන කාරණාවක්නේ. ආයතන. ඒ කියන්නේ ආයතනයක් කියලා කියන්නේ මොකද්ද? ආයතනයක් කියලා කියන්නේ මෙතන ඉන්ද්‍රිය කියලා කියන්නේ නැහෙනි. ආයතන කියලානේ කියන්නේ. ආයතන කියන්නේ ක්‍රියාකාරීත්වයක් කියන එක. ක්‍රියාකාරීත්වයක් යෙදීම කියන කාරණාවක් යෙදෙන්නේ. ආයතනය කියනකොට. එතකොට එහෙනම් මේ කාරණාව බුදුරන් වහන්සේ කොහොමද එහෙම එකක් පෙන්වුවේ? එහෙම එකක් පැහැදිලි කරේ. එහෙම එකක් පැහැදිලි කරේ කොහොමද කියලා හොයන්න ඕනකම තියෙද්දී නාම රූපේ හොයන්න යන්නේ. නාම රූපේ හොයන්න යන්නයි තියෙන්නේ. මිසක් ආයතනය කියන කාරණාව නාම රූපේ කියලා දාගනින්නක් නෙවෙයි. නාම රූපේ හොයන්න යෑමක් තියෙන්නේ. අපි ආයතනයේ නාම රූප කියලා දාගන්නවා. වරදින්නේ නැද්ද? වරදිනවනේ. අන්න බුදුරන් වහන්සේ කිව්ව නිසා දැන් ආයතනයේට හොයන්න යනවා නාම රූප කියන කාරණා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර චත්තාරෝච මහා භූත චතුර්ණංච මහා භූතං උපාදාය රූපං. ඉති නාමං මේක නාමයි මේ රූපය ඉති මේක නාම රූපය. නාම රූපේ. එහෙනම් ඒ නාම රූපය කියන කාරණා දැන් අපි හොඳට මතක තියාගන්න. අපිට කොහෙන් හරි මොකකින් හරි යමක් නතර වෙන විදිහේ සම්මර්ෂණය කියන කාරණාවක්නේ පෙන්වන්නේ නිත්‍ය අනිත්‍ය දෙකටම. සම්මර්ෂණය කියන කාරණාව දැන් නිත්‍යයි කියලා සම්මර්ෂණයක් යෙදුණා කියලා එහිම කෙනෙකුට පුතඥයෙකුට හම්බ වෙනවද? ඔන්න මම පුතඥය මම නිත්‍ය සම්මර්ෂණය කරනවා කියලා. එහිම හම්බ වෙනවා නම් එයාට එහිම හම්බ වෙනවා නම් අනිත්‍ය සම්මර්ෂණය කියන කාරණාව එක්කනේ. නැත්නම් කොහෙද හම්බෙන්නේ? හම්බෙන්නේ නැහනේ.
එහෙනම් එයාට නිත්‍ය කියන එකෙදිලත් නෑ සම්මර්ෂණය කියන එකෙදිලත් නෑ. එහෙම හම්බවීමක් එදිලා නෑ. දැන් අනිත්‍ය සම්මර්ෂණය ප්‍රකට කරගෙන යන තැනදී ඒක හම්බෙන තැනදී එයාට සම්මර්ෂණය කියන කාරණාවක් හම්බ වෙනවා. හැබැයි වෙනස තියෙන්නේ මොකද්ද? නිත්‍යයි අනිත්‍යයි කියන එක. නිත්‍ය අනිත්‍යයි කියන එක. එතකොට නිත්‍ය අනිත්‍යයි කියන කාරණාව දෙන්නේ කොහොමද? අන්න නිත්‍යයි කියන කාරණාවේදී ආයි පිහිටලා. අනිත්‍යයි කියන කාරණාවේදී අන්න එදිලා නැහැ. දෙකම සම්මර්ෂණනේ. දෙකම සම්මර්ෂණ. ඒ සක්කාය දිට්ඨි සම්මර්ෂණයක් තියෙන්නේ. අන්න ඒ සම්මර්ෂණේ සක්කාය දිට්ඨිය සම්මර්ෂණේ සක්කාය දිට්ඨිය නොවන සම්මර්ෂණේ. මෙන්න මේ කරුණු එක්කනේ බලන්න තියෙන්නේ. අපි ඇයි මේවා ඉගෙන ගන්නකොට මේ ලෝකයේ තියෙන සිද්ධාන්ත බුදුරන් වහන්සේ පෙන්වුවා ලෝකෝත්තර මාර්ගයට කියලා ඉගෙන ගන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය කියා ඉගෙන ගන්නවා සිද්ධාන්ත ටිකක් ලෝකයේ තියෙන ඒකාන්තයෙන් තියෙන. අර කුල්ලූපමං ඕ බික්කවේ ධම්මං දෙසිස්සම නිතරණත්තය නෝ ගහනත්තය. ඒව අමතක වෙනවා. සාක්කා සම්දිතික කාලේ ගිහි පස්සේ කිව්වා ඒව අමතක වෙනවා. කොහෙන් ගියා සිද්ධාන්තයක් ඉගෙන ගන්න ඕනේ නැද්ද? සිද්ධාන්තයක් ඉගෙන ගන්න ඕනේ. මතක තියාගන්න මේ ධර්මයේ අපි ගොඩාක් දේවල් තියෙනවා. එව්වා අපට තිබිය යුත්තේ බුදුරණවහන්සේ කිව්ව විදිහට ඒ වචන තියෙන අර්ථ ඒකේ පද මම හිතන්නේ මේ ඊයේ කරපු සූත්‍රවලදී හම්බුණ පද ආකාරය ව්‍යංජනය මේ වගේ පිළිවෙල එකමයි කතා කරන්නේ බුදුරණවහන්සේ ළඟට ගිහිල්ලා අර ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දුන්නාට පස්සේ පද ව්‍යංජන ආකාරය. එතකොට අපි දැන් කතා කරා ව්‍යංජනය පරියාය ඒවා ඒ විදිහට. ඔන්න ධර්ම දැනුම කියලා තිබිය යුත්තේ ඒ ටික නිරවුල් කරගත දෙයක් නෙවෙයි. නිරවුල් කර ගැනීම කියන කාරණාවකට අනුගත වෙනකොට අත්තං උප්පරික්කති කියන කාරණාවට අනුගත වෙනකොට සිදුවිය යුත්තේ මොකද්ද? පුතඥනව හිමම ඉන්න එකද තේරුම් අරගෙන ප්‍රතිපදාවට අනුගත වෙන එකද? ප්‍රතිපදාවට අනුගත වෙන එක. අපට හිතෙනවා අරම තේරුම් අරගෙන පුතඥනවම ඉන්නවා කියලා. නෑ එකකට අත්තං උප්පරික්කති කියන කාරණාවක් කරනකොට ප්‍රතිපදාවක් අනුගත වෙනවා. එතකන් දන්නේ දැනුමක්. ඒ ආකාර ලිංග ආකාර පද නිමිති ඊළඟට ව්‍යංජන පරියාය ඒ දැනුමක් විතරයි. මතක තබාගත දෙයක් විතරයි. අත්තං උප්පරික්කති කරන්න ගියා නම් එතන ප්‍රතිපදාවක්. ප්‍රතිපදාව හැර අත්තං උප්පරික්කති කරනකොට අත්ත පටිසංවේදී ධම්ම පටිසංවේදී වෙන්නේ නැත්තම් ප්‍රතිපදාවක් හැටියට ඒ අර්ථයේ උපරීක්ෂණය වෙලා නැහෙනේ. අත්ත පටිසංවේදී ධම්ම පටිසංවේදී උනා නම් අත්තං උප්පරික්කති කරනකොට ප්‍රතිපදාව හැටියට ධම්ම නිච්ඡානක්ඛන්තියට බැස ගන්න. නැත්තම් වෙන්නේ නැහැ. එහෙනම් එතකන් අත්ත පටිසංවේදී ධම්ම පටිසංවේදී හම්බෙලා නැහැ නේද? එහෙම හම්බ වෙලා නැහැ කියලා අපි දැනත් ඇයි අපි ඒකට තාත්වික බවක් ආරෝපණය කරන්නේ? ලෝකෝත්තරයි කියා වැරදි නැද්ද එහෙම කරන එක? ඊට වඩා ශ්‍රේෂ්ඨ නැද්ද අර මතක තියාගත්ත බුදුරණවහන්සේගේ පද ව්‍යංජන ව්‍යාකරණ ව්‍යංජන ටික පරියාය ආකාරය ඒ ටික ඒ විදිහට මතක තියාගන්න එකද ශ්‍රේෂ්ඨ? අර්ථයක් හෙව්වා ඒක ලෝකෝත්තරත් නෙවෙයි ප්‍රතිපදාව හම්බුනේත් නැහැ. නමුත් ඒකේ අර්ථය මේකයි කියලා මතක තියාගන්න එකද වටින්නේ? කිසිම අර්ථයක් හොයන්න නැතුව ලෝකෝත්තර ප්‍රතිපදාව හැටියට බුදුන් වහන්සේ දුන්නේ ආකාර පද ව්‍යංජන විදිහට මතක තියාගන්න එකද වටින්නේ? අරකයි වටින්නේ. පද ව්‍යංජන විදිහට මතක තියාගන්න එක. අපි යම් කිසි විදියකින් අර්ථ උපපරීක්ෂණය කරනවා නම් හරියට වෙද්දි ලෝකෝත්තර ප්‍රතිපදාව ඉස්මතු වෙනවා නම් අත්පටිසංවේදී ධම්මපටිසංවේදී ධම්මාන ධම්ම පටිපන්න බව නැත්තම් ධම්ම නිච්ඡානක්ඛන්තිය දෙන්නට ඕනේ. ඔන්නෝක මතක තියාගන්න. එහෙනම් පටිච්චසමුපාදයේ ඔන්න හිතන්න පටන් ගත්තාම නාම රූප පත්‍ය සලආයතන කියනකොට අපිට හිතලා අපි දාගත්ත කාරණාවක් දාගෙනව හින්නවද නැත්නම් ඕකම තියාගෙන මතක තියාගෙනවද ආයෙ හිතන්න පෙළවෙන්න. හිතන්න පෙළවෙන්න අපි ඒකම මතක තියාගන්න ඉන්න ඕනේ. කැලි දාලා හරියන්නේ නැහැ.
ඒතර බලන්නකො අලුතෙන් හැම වෙලෙම හිතනකොට අර අර්ථයේ කාරණාවට අනුගත වෙන්නේ නැතුව කලින් හිතපු කාරණාවට අර දැනුම මුල් කරගෙන හිතන්න පටන් ගත්තාම දැන් අර රාමුවට කොටු වෙන්නේ නැහැ නේ ආපහු. අපි ඒක දාගත්තා නම් ධර්මය කියලා බුදුරණවහන්සේට නැතුව අපි දාගත්ත තේරුම් ගත්ත කාරණාව රාමුවට කොටු වෙනවා. ඒ බුදුරණවහන්සේ ඉව හිතන්න ඕනේ. හිතලා අපි ගත යුත්තේ ධර්මය අරක නෙමෙයි ආය හිතන්න පෙළවෙනකොට ආය අර ධර්මය අරන් ආය අලුතින් හිතන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒ චින්තනය තුළම අර හිතලා තේරුම් ගත්ත තමා තේරුම් ගත්ත කාරණාට අනුගත වෙන්නේ නැහැ. ඒකට ඒ රාමුවට කොටු වෙන්නේ නැහැ. ඒකට ලකුණක් දෙන්නේ නැහැ. ඇයි ඒක ඊතරන ප්‍රතිපදාව නෙවෙයිනේ. ඊතරන ප්‍රතිපදාව නම් අත්පටිසංගේ ධම්මපටිසංගේ ධම්මණ්ඩම් පටිපන්න බවට එන්නට ඕනේ. එහෙනම් ඒක වැරදිනේ. ඒක වැරදි හරිද මොකද්ද අර දත්ත දැනුම බුදුරණවහන්සේට විතරක් ආයිතිද ඒක එක්ක හිතන්න ආයෙ පෙළවෙනවා අර ටිකට ලකුණක් නැහැ සම්මාර්ථනය අනිත්‍ය නෙමෙයිද සම්මාර්ථනය අනිත්‍ය සම්මාර්ථනය රූපං අතෝ සමනපස්සති කියන කාරණා වැරද්ද නෙමෙයි ප්‍රකට වෙන්නේ ඒ වැරද්ද ප්‍රකට වෙන්නේ ප්‍රතිපදාව හම්බෙන්නේ නැද්ද ප්‍රතිපදාව හම්බෙනවා කිසිම ලකුණක් හම්බෙනවද ලකුණක් හම්බෙන්නේ නැහැ අන්න එතන ප්‍රතිපදාව හම්බෙනවා ඔන්න ඔය විදිහට ප්‍රතිපදාව හම්බෙන්නේ හැමෙලෙම අලුත් ධර්මයක් අහන්නට ඕනේ මතන් ඉතින් මේක අමාරු වැඩක් අපි මේ හිතුවට මේක අපි ගොඩාක් සියුම් කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දැන් පටිසමුපාදේ එක්ක අපි මේ කතා කරමින් යන්නේ ගොඩක්. දැන් සමහර දවස්වලට මම ඔය අලුත් කරුණු එනකන් තමයි ඔය මේ කතා කරන්නේ සහ සමහරවම වැඩසටහනත් එක්කත් ඉන්න නිසා. ඒ නිසා මම ඊළඟට බොහෝ වෙලාවට සාකච්ඡා දැන් වැඩසටහන් අඩුකමත් එක්ක සාකච්ඡා කරනවා. ඔය පටිසමුපාදේම නෙවෙයි හැමදාම කතා කරන්නේ. එදාට මම මාතෘකාව පටිසමුපාදේ නම් කරන්නේ මම ඒක කියනවා. එහෙම නැත්නම් අර වෙන කරුණු විශේෂ කරුණු මතක් මේ වෙන කරුණුත් එක්ක කතා කරනවා. ඉතින් මේ සලායතන කියන කාරණාව එක්ක හොයන්න නාම රූපේ හොයන්නට ඕනේ නාම රූපේ හැවීමක් බලන්නට වෙනවා. හැබැයි සලායතනයේට අර අපි දාගත්ත තව අර්ථකථනයක් එක්ක නෙවෙයි අපි ආයෙ හිතන්න ඕනේ නැත්තේ. අර හිතනකොට ඒ ධර්ම දැනුම පමණක් පාදක කරගෙන ආයෙ හිතන්න ඕනේ තමා කියලා ගත්ත කාරණාව නිශ්චල භාවයෙන් විදිහට එතන තමා කියලා ගත්ත කාරණාව වෙන්නේ තමන් අර්ථයක් හොයලා ඒක හරි කියලා හරි දැනගෙන ඉන්න මමත් එක්ක ඊතරණ ප්‍රතිපදාව නොලැබෙන තැනදී ඊතරණ ප්‍රතිපදාව ලැබෙන තැනදී අන්න එහෙම ගැනීමක් දෙන්නේ නැහැ තමා කියන කාරණාව ඉක්ම වෙන විදිහට ප්‍රතිපදාව වෙදිලා ගැනීමක් වෙදිලා නැහැ ඒකට බෝධිපාක්ෂික ධර්ම කියනවා ප්‍රීතිය ආදී කරුණු ධම්මවිචය ආදී කරුණු එක්ක බෝධිපාක්ෂික ධර්ම වෙනවා බෝධි කියන්නේ අර ඊතර වෙන දුක පිරිසිදු හොයන සමුදය ප්‍රහාණය නිරෝධය සාක්ෂාත් වෙන මඟ වැඩෙන මේ ප්‍රතිපදාවක් එක්කයි යෙදෙන්නේ එවැනි විදිහකටයි ධම්මවිචයක් යෙදෙන්නේ හම්බ වෙන විදිහකට නෙමෙයි ප්‍රහාණය වෙන විදිහකටයි ධම්මවිචයක් යෙදෙන්නේ සාක්ෂාත් වීම හේතු ප්‍රහාණය වීම කියන කාරණාවතර සාක්ෂාත් වීම ප්‍රඥාවත් එක්කයි හම්බ වෙන්නේ ඉතින් එහෙනම් සාක්ෂාත් වීම ලැබෙන එකක් නෙමෙයි ඔන්න ඔය කරුණු අපි ගොඩාක් හිතන්න ඕනේ ඇත්තට මේ ධර්මයේ පුදුම ගැඹුරක් තියෙන්නේ අසාමාන්‍ය ගැඹුරක් තියෙන්නේ ඒක අපි ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන අපි මේ අසාමාන්‍ය ගැඹුර කරා යමු වෙන්න ඕනේ. ඒකයි ඒ උත්තම බුදුරයන් වහන්සේට වචන නැත්තේ කියන්නේ අනන්තං අප්පමෙය්‍යං කියන්නේ ආශ්චර්යයන් අద్භූතං කියන්නේ ඒකයි. අපි අර සිද්ධාන්තයක් ඉගෙන ගන්න ගියොත් නම් එහෙම එකක් නෙමෙයි. හොඳයි එහෙනම් අද කතා කරපු කරුණු එක්ක දැන් ප්‍රශ්න අහන්න පුළුවන්. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ අපි දැන් වහන්සේ පහුගිය දවස්වල කරපු දේශනාවල ගොඩක් මේ සත්පුරුෂකම ගැන කරුණු ඉස්මතු කළා. දැන් අර සුතවා ආර්ය ශ්‍රාවක බව කියනකොට එතන ආර්ය දර්ශනයයි සත්පුරුෂ දර්ශනයයි කියන එක දෙක වෙන වෙනම ඉස්මතු කරලා පෙන්නලා තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මේ නිකන් ආර්ය දර්ශනයක් නෙමෙයි සත්පුරුෂ දර්ශනයක් එක්ක සම්බන්ධකමක් වෙනවා වහන්සේ පොඩ්ඩක් ඒක ගැන පොඩි විස්තරයක් කරන්න ඕනේ කියලා. ත්‍රිවන් සරණයි. මම මුලින්ම පටන් ගත්තේ කීවේ එකයි මේ ආර්ය දර්ශනය කියන එක සත්පුරුෂ දර්ශනයත් එක්කමයි තියෙන්නේ. කවදාවත් මේකදී අසත්පුරුෂ දර්ශනයක් කියන එකක් අසත්පුරුෂ බවක් කියන එකක් දෙන්නේ නැහැ. අපි අද අතීතේ චරිත ගලපන්න යනවානේ. මම හිතන්නේ මේ ළඟදිත් උදාහරණයකටත් කිව්වා මිගසාර සූත්‍රය. මිගසාර සූත්‍රයේ තියෙනවා අර තරහ යන කෙනා, දුස්සීල කෙනා, රාගයෙන් ඉන්න කෙනා, ඒ නිසා මනින්න එපා, එතන ඉන්නවා හිත දියුණු කට්ටිය. කියලා බුදුරන් වහන්සේ එතන පෙන්වන්නේ පරියාය මොකද්ද? අනුන් මනින එකක් එක්කනේ. එතකොට අපි ඕකෙදි බලන්නේ මොකද්ද? අපි ඕක Tamanට ගන්න යනවා. අපේ රාගෙ තිබ්බට අපේ මෙහිම තිබ්බට කියලා අපි අපට ගන්න යනවා. පෙන්වන්නේ අනුන්ගේ එකක්. අනුන් මනින්න එපා කියලා එකකින් කියන්නේ.
එතකොට බලන්න එහෙනම් අපි කොහෙන් හරි අපට කොටු වෙලා අපි අසත්පුරුෂකම් අපි තුල තියෙද්දී අපි ඉන්න බලන්නේ. එච්චරටම අපි ධර්මයේ ගන්න වැරදි විදිහකටනේ. මේක සරසුටි කොහෙවත් කියන්නේ නැහැ නේ. උඹලා ගලපලා බලපාලා උඹලට මේ රාගෙ තිබ්බට උඹලා ධම්මනිජ්ජානක් අන්දරේ බැහැගෙන ඉන්නේ කියලා. එහෙම කියන්නේ නැහැ නේ. අනුන් ගැන කතා ප්‍රමාණ කරන්න එපා කියන එකනේ විග්‍රහ කරලා පෙන්නන්නේ. එතකොට එහෙනම් බලන්නකො මේ සත්පුරුෂ බව කියන කාරණාව මේ කොහෙන් ගියත් ඉස්මතු වෙන වැඩපිළිවෙලක් තියෙන්නේ. කිසි වෙලාවක බුදුරණවහන්සේ තමන් කියන පැත්තත් එක්ක ගන්නකොට අසත්පුරුෂ කාරණාවක් එක්ක විග්‍රහ කරලා පෙන්නන්නේ නැහැ. සත්පුරුෂ බවක් එක්කමයි. මොකද තමන් කියන කාරණාවකට කොටු වෙච්ච තැනදී මේ අසත්පුරුෂකම් ඉස්මතු වෙන්නේ. ඒකනේ සත්පුරුෂ සූත්‍රය පැහැදිලි කරන්නේ මොන දේවල් ඇති කරගත්තත් අරූප සමාපatti ගත්තත් අරණ්‍ය වාසය කරත් හොඳට ධර්මයේ දැනගත්තත් ධර්ම කතික වුණත් හොඳට සිල් ගුණ දන් රැක්කත් මහාන වුණත් මොන දේවල් කරත් අසත්පුරුෂ ගතිය නම් ඉස්මතු වෙලා එන්නේ. එයා අසත්පුරුෂයෙක්මයි. සත්පුරුෂ ගතිය ඉස්මතු වෙන සැයි සත්පුරුෂයෙක් වෙනවා. සත්පුරුෂ ගතියක් ලෝකෙත් තියෙනවා නැත්තේ නෑ. ඒ ලෝකේ සත්පුරුෂ ගතිය තියෙන වැඩපිළිවෙලක් එක්ක කෙනාට තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. අසත්පුරුෂ ගතිය තියෙන කෙනා එක්ක නෙමෙයි. එයා සත්පුරුෂ ගතියක් ඒ ඇතුළ ඇති වෙන්නට ඕනේ. හැබැයි සත්පුරුෂ ගතිය ඇති කරගත්තාම වනේ ආර්ය ගතියට එන්නේ නෑ. ආර්ය ගතිය ඇති කරගත්ත කෙනා සත්පුරුෂ ගතියට යුක්තයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ දැන් අපි තවත් ගලපන එකක් නේ. අතීතයේ හිටියනේ දැන් අඟුලිමාල ළඟට එක එක අය ගලපලා බලනවා මේ කට්ටිය මෙහිම ඉඳලා එහෙනම් අපටවත් පුළුවන් නේ. ඉතින් අපි දැන් ධර්මයේ අහලානේ. එක්ක මේකෙන් එක තීරණයක් ගන්න. අපි තාම බුදුරන් වහන්සේගේ ධර්මය අහලා නැහැ. අපිට තාම ධර්මය ඇහිලා නැහැ. අපි බුදුරන් සරණ ගිහිල්ලා නැහැ. ඒකයි අපි මේ තුල ඉන්නේ. එක්ක ඒ තීරණය ගන්න වෙනවා. එහෙම නැත්නම් අපි ගන්න වෙනවා අපි ඒ කට්ටිය ධර්මය අහපු තැනදී යවර වයින් වුණා. සංසාර පුරුද්දකින් සත්පුරුෂ ගුණයෙන් පුරාගෙන ආපු සංසාර පුරුද්දක් තිබ්බ සත්පුරුෂ බවක්. ඒ කියන්නේ අසාමාන්‍ය හැකියාව. නමුත් සමාජයෙන් හරි මොනවා කරදින් අසත්පුරුෂයෙක් බවට පත් වුණා. හැබැයි බුදුබණ ඇහිච්ච දැනදී සත්පුරුෂයෙක් වුණා. එතකොට එහෙනම් මේ සත්පුරුෂ බව බුදු බව ඇහෙද්දී සත්පුරුෂ බව කියන ඒ කරුණ ඉස්මතු වෙන්නේ නැත්නම් එයාට ඇත්තටම එහෙනම් බුදුබණ ඇහිලා නැහැ. එතකොට බලන්න එහෙනම් අර ඒකෙදි ප්‍රධාන වෙන කාරණාවක් අපි මේ ඇතුළ සක්කාය දිට්ඨිය කියන කාරණාව මත පදනම් වෙන ධර්ම මේ ප්‍රතිපදාවක් මේ හතර පැවැත්මක් එක්ක තියෙන ගමනක් තියෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නට නම් ප්‍රධාන කෙලෙසයක් මූල කෙලෙසයක් බවට පත් වෙන්නේ සක්කාය දිට්ඨිය හා බැඳී පවතින කරුණු එක්කනේ තමා කියන කරුණු එක්කනේ. අන්න ඒකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යම් කිසි කෙනෙක් කීකරුයි නම් නිහතමානී නම් ප්‍රඥාවන්තයි නම් ඉවසීමෙන් යුක්ත නම් ඔහුට ඊටා ඉක්මනින් ධර්මයේ දේශන අවබෝධ කරගන්න කියලා දෙන්න පුළුවන් කියලා. ප්‍රඥාව විතරක් කියන්නේ නැහෙනේ. ඒතකොට ප්‍රඥාවත් එක්ක අර කරුණු ඉස්මතු වෙන්නට ඕනේ. එතකොට ඉවසීම කීකරුකම මානෙ දුරු කරන බව අවංක බව, සටකපට මාය නැති බව මේ දැන් අපට ලෝකෙදී ඔක පේන්නේ නැහෙනේ. අපට ලෝකේ පේන්නේ නම් ඔන්න රාගයෙන් ඉන්නවා, වැරදි වැඩ කරනවා, සීල් රකින්නේ, දුස්සීලයි. අපට ලෝකේ පේන්නේ ඕකනේ. නමුත් යම් කිසි කෙනෙකුගේ ඇත්තටම ක්‍රියාවෙන් පේනව නැත්තේ නැහැ. සටකපට බව, වංචනික බව, කියන්නේ එකක් කරන්නේ එකක්. තමා කියන කාරණාව රැක ගන්න දාගෙන අරගලයක්, ඊළඟට මතවාද බවක්, තමන්ගේ දෘෂ්ටියටම කොටු වෙන බවක්, නැමෙන්නේ නැති කීකරු නැති බවක්. මාන්නේ දැන් මේ කරුණෝ අර ධර්මයට නැමෙන්න එදෙන්නේ නැති කරුණු නේද? සුත්තවා ආර්ය ශාවක කියන බවට එදෙන්නේ නැති කරුණු නේද? අර මොන දේවල් කරත් මේකෙදි ධර්මයට නැමෙන්නේ. මේ කරුණු දෙය ධර්මයට නැමෙන්නේ. එහෙනම් ප්‍රධාන කාරණාව නෙමෙයි සත්පුරුෂ බව කියන කාරණාවේ නිහතමානීකම, කීකරුකම, දැඩි බව නැතිකම, අවංකකම, හටකපට මායා නැති බව මේ කරුණු පුදුමාකාර විදිහට ප්‍රතිපදාව ඉස්මතු වෙන්න හේතු කාරණා වෙනවා. මූලික තැනම ධර්මය ඇහෙන්න. ඒකනේ බුදුරණවහන්සේ කල්යාණ මිත්‍ර ඇසුර කල්යාණ මිත්‍ර සම්පවංකය. කල්යාණ මිත්‍රට නැමිච්ච බව කියන එක භාවනාවක් කියලා පෙන්වන්නේ. සම්බෝධිපක්ඛියක්. බෝධියට හේතු වන කරුණක්. එච්චරට බුදුරණවහන්සේ පෙන්වන මූලාරම්භයේම අවබෝධ කරන්න හේතු වන මූලාරම්භ භාවනාව. භාවනාවක් කියන්නේ පුරුදු කරන එක. එහෙනම් කල්යාණ මිත්‍රයන් නැමෙච්ච බව පුරුදු කර. ඒ කියන්නේ තමන් කියන කාරණාව මතවාදයේ එක්ක අනුගත නොවන බව. දැන් මේක පුරුදු කරන්න ඕනේ අපි හිතනවා ධර්මය අහද්දි විතරයි. ඉතින් ධර්මය අහද්දි පුරුදු කරන්න නම් ආයේ ඕනේ නැහැනේ. ධර්මය ඇහිලානේ. මේක මේ ජීවිතේ පුරුදු කරන්න ඕන එකක්. එතකොටනේ ඒකත් එක්කනේ ධර්මයේ හැදීගෙන අනුගත වෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තට මේ සත්පුරුෂ භාවය කියන කාරණාවක් එක්ක තමයි මේ ධර්මයේ අනුගත වෙන්නේ. ධර්මයට යමු වුණාම සත්පුරුෂ බව තර වෙනවා. එච්චර සත්පුරුෂයි. එහෙම නැත්තම් වෙන්නේ නැහැ. ඉතින් මේකදී අපි අර ප්‍රධාන වශයෙන් පැහැදිලි කරලා පෙන්වුවේ ඒකයි. කීකරුකම, නිහතමානීකම, දැඩි බව ඉක්මවීම, හටකපට මායා. මේ ඔක්කොම කරන්නේ තමන්ගේ ප්‍රශ්නයත් එක්ක. තමන් කියන කාරණාවත් එක්ක.
මෙන්න මේවා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒකත් එක්ක තමයි අපට ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ. ත්‍රිවත් සරණයි. ඊළඟ සම්මේ ස්වාමීන් වහන්සේ අර මේ දැන් ඉස්සරලා අර කතා මේ දේශනාවේදී කියවනානේ අර සම්මර්ෂණය ගැන. එතකොට දැන් අර දේශනාවක් බුදුජානනාංශගේ ධර්මයේ අපි අහනකොට ඒකත් එක්කම යොමු වෙනකොට දැන් ඒ කියන දෙයට යොමු වෙලා ඉන්නකොට දැන් ඒත් එක්කම හිත හරි දැන් ඒත් එක්කම යොමු වෙන දෙයටද දැන් සම්මර්ෂණය දැන් ඒක අනිත්‍ය විදිහට හරි එක්ක නැත්තම් තමන්ගේ කාරණා කියලා අරගෙන ඒකට යොමු වෙලා යනවා නම් එතන අපි ඒක දැන් නිත්‍ය සම්මර්ෂණයක් කියලා නම් කරනවා කියමුකෝ. දැන් එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ කියපු දෙයකම යොමු වුණොත් ඒක වෙන්න ඕනේ අනිත්‍ය සම්මර්ෂණයනේ. නමුත් දැන් ඒක අහගෙන ඒකටම යොමු වෙනකොට අපිට ඒක දැන් මේක එහෙම මේ සම්මර්ෂණයක් වෙනවා කියලාම කියන්නේ මේ බෑගෙන කියලා වගේ හිතුණා. නමුත් අපිට ඒක පස්සේ සිහි කරොත් මේ නේද එහෙම එතකොටනේ අපිට මේක එක්ක අනිත්‍ය සම්මර්ෂණයක් හරි කියලා එහෙම කියන්න පුළුවන් වෙන්නේද කියලා මට ඒක පොඩ්ඩක් තව පැහැදිලි කරලා දෙනවනේ ගොඩක් හොඳයි. ඉතින් ස්වාමීන් වහන්සේ ත්‍රිවත්සරණයි. ඇත්තටම දැන් අපි හිතමු අපි අනිත්‍ය සම්මර්ෂණයෝම් කරනවා කියලා හම්බෙලා කියනවනම් එතන ඇත්තටම ආයේ අපි අල්ලගෙනනේ. එහෙනම් ඒක අර හොයන කාරණාවේදී යම් කිසි දෙයක් එකට කොටු නොවන බවක් කියන කාරණාවක් ඉස්මතු වෙලා ප්‍රතිපදාව වෙන තැනදී ඒකට යොදෙන විග්‍රහයනේ. අපි යමක් කොටු කරගෙන යම් කිසි දෙයකට අනුගත වෙලා ඉන්නවා නම් එතනදී අහපව අපි ඒක එක්ක යෙදිලා ඒක එක්ක අපි ඒක හරි කියලා දාගෙන ඉවරයි. හොයන්න නෙමෙයි තියෙන්නේ ඇත්තටම. හෙවිල්ලක් නෙමෙයි. හෙවිල්ලක් යොදනවා නම් කෙරිල්ල වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කාරණාව වෙදෙන්නේ නැහැ. හොයන එකක් නැතුව අපි අපි බලන්නකො මේ හැම එකක්ම ඇහෙනකොට මේ ධර්මපරියායල් ඇහෙනකොට මොකද වෙන්නේ කියලා හිතන්න ඕනේ කියන කාරණාවක් එදෙන්නේ නැද්ද? අපි කරන්න හදන්නේ හරි ඔන්න ඇහුණා අන්න අරක මෙන්න මේක දැන් මම මේක කරනවා කෘතිමයි. ඒ කියන්නේ ඒක තාත්වික නෑ කෘතිමයි. දැන් බලන්නකො දැන් මේ අද කතා කරන මේ කරුණු ටික ඇහෙනකොටම ඇතුළෙන්ම අර හිතිල්ලක් ඉන්නේ නැද්ද? දැන් අපි හදන්නේ ආවුන නාම රූපේ අන්න සලායතනේ දැන් අපි මේක හිතමුකෝ හරි තාත්වික නෑ කෘතිමයි. දැන් මේ අර ධර්මයේ කතා කරනලා ඒ කරුණ ඉස්මතු වෙනකොට ඒ කාරණාව එක්කම තාත්වික වේදෙනවා නේද? අන්න ඒකයි දෙන්න ඕනේ නැත්තේ. ඒකනේ ධර්මයේ නැවත නැවත අහන්න ඕනේ නැත්තේ. ඒකනේ අර ආපු දේ මානසිකාරය කරනකොට අර මොනවා හරි කරුණක් හම්බෙද්දී මානසිකාරයට යෙදෙන්නේ ආපහු. අපි මේ ලේබල් කරලා අහන එකක් ලේබල් කරලා කරන එකක් ඕන් අනිත්‍ය සම්මර්ෂණේ ඕන් නිත්‍ය සම්මර්ෂණේ එහෙම ලේබල් කිරලක් නෙමෙයි. අර ඇහින තැනදී ඒ සම්මර්ෂණය වෙන විදිහ. ඉතින් ඒක හැබැයි ඒ අන්න දැන් අපට හම්බුණා නම් අපි ඒ කාරණාව දැන් අපිට යෝනිසමනසිකාරය කියන එක නැත්නම් ওই සම්මර්ෂණය කියන කාරණාව අක්කයි දිට්ඨියත් එක්ක හරි නුවණක් එක්කනේ තියෙන්නේ. තමා එක්කද නුවණක් එක්කද? ප්‍රතිපදාවට ආවනම් නුවණක් එක්ක. නැති වුණා නම් තමා එක්ක. තමා එක්ක වුණා නම් තමාට හම්බෙලා. නුවණක් එක්ක ආවනම් ප්‍රතිපදාවකට එදිලා. ඔන්නෝක අපි හොඳට හිතන්නට ඕනේ. තමා එක්කද නුවණක් එක්කද කියන එක. නුවණක් එක්කයි දෙන්නට ඕන නැත්තේ. ත්‍රිවත් සරණයි. ඊට පස්සේ බොහොම පිළිසයි. තෙරුවන් සරණයි ස්වාමීනි. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකත් එක්කනේ සමුනුපර්ශනයේ යෙදෙන එක සමුනුපර්ශනය වෙන පැති හතර ගානේ කතා කරාම 20ක් තියෙනවා. දැන් සමුනුපර්ශනය යෙදෙන්නේ නැහනේ. එතකොට සක්කාය දිට්ඨිය දුරු වීමත් එක්ක එතකොට අධිගතයක් තමයි කතා කරන්නේ. ඊට පස්සේ සමුනුපර්ශනයක් නෙමෙයි. ඒක අධිගතයක් කියන එක සමුනුපර්ශනය කියන බෙතරන කියලා කතා කරන්න බෑ. යථාර්ථයේ දැකීමත් එහි නිරෝධය මේ සාක්ෂාත් වීම කියන එක හෝ නැත්නම් කයින් ස්පර්ශ වීම කියන එක පැත්ත කතා නොකර
දැන් එතකොට එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා ඇත්තටම යථාර්ථ වශයෙන් හම්බෙනවා නම් මේ මම වෙමි කියන එක යොදන්න බෑනේ. එතකොට මේ කියලා ඒ කියපු එක නේද සම්මුපර්ශණය වෙන්නේ. එතකොට මොකද ඇත්තටම යථාර්ථ වශයෙන් යොදන්න පුළුවන් කමක් නැති තැනක අර කුටි කියන්නේ වෙනමම යෙදෙන යෙදිල්ල නේද මේ කියන එක. එතකොට මම වෙමි කියන එකට එහා ගිහිල්ලා මේ කියන එක නේද සම්මුපර්ශණය කියන එක. මේ මම වෙමි කියන එකත් එක පොඩ්ඩක් උන්වහන්සේ පැහැදිලි කරනවා නම් හොඳයි කියලා තේරුම් ගන්න. තෙරුවන් සරණයි. ඇත්තටම මේ ප්‍රශ්නේ තේරුණාද දන්නේ මේ අර මම හිතන්නේ අර ගද්දුබද සූත්‍රයේදී ඔක ටිකක් පැහැදිලි කරන්නත් උත්සාහ කරා. මේ කියන කාරණාව සක්කාය දිට්ඨිය පෙන්වන්නදිත් වෙනම මේ කියන කාරණාවක් එක්ක පෙන්නලා තියෙන්නේ. මොකද හේතුව ප්‍රතිපදාවක් එක්ක ඒ පැත්තෙන් නෙමෙයි කතා කරන්නේ. ප්‍රතිපදාවක් පැත්තෙන් කතා කරන්නේ. ඊතරවන ධර්මයක් මේ ඊතරවන ධර්මයනේ කතා කරන්න යන්නේ. එහෙමද ලෝකේ තියෙන සාසුද දෙයක් නෙමෙයිනේ. එහෙනම් ඊතරවන පැත්ත කියන කෝණයත් එක්ක හෙදෙන්නේ. අන්න ඒකත් එක තමයි අර පංචපාස්කන්ධය ගැනම කතා කරන්නේ. ඊතරවන පැත්ත. ඒතකොට පංචපාස්කන්ධය කියන විග්‍රහය මොකද්ද? ඊතරවන පරියායත් එක්ක කතා කරාම සංකත ධර්මයක්නේ. සංකතයි. එතකොට ඒකේ ස්වභාවය පේන පින්ඩූපං රූපං වේදනා බුබ්බුල උපමා මාරිචක උපමා සංඥා සංකාර කදල උපමා මාය උපමාංච විඥාන ඕකනේ. ඔක තමයි ඒ පංචපාස්කන්ධයේ ඊතරන පරියායක කතා කරන විග්‍රහය. හැබැයි ඒක එහෙම ඊතරන පරියායක කතා කරන කාරණාව පෙන්වන්න බෑනේ මේ කියලා. පෙන්වන්න බැරි වෙච්ච තැනම පෙන්වන්න යනවා. පෙන්වන්න බැරි වෙන දෙයම පෙන්වන්න යනවා මේ කියලා අරගෙන. අන්න ඒ වැරද්දනේ එතකොට හම්බෙන්න තියෙන්නේ. අන්නේ වැරද්දේ හම්බෙන්න තියෙන්නේ. එතකොට මම ඔකට පුංචි උදාහරණයක් කියන්නම්කෝ. මේක හැබැයි ගැළපෙයිද දන්නේ. අපි හිතමු රූපවාහිනියකින් ඔන්න අපි නරඹනවා ටෙලි නාට්‍යයක්. ටෙලි නාට්‍යයක් නරඹද්දී අපි හිතමු අපි දාඳුරන කට්ටියක් ඉන්නවා කියලා. ඒ ටෙලි නාට්‍ය එතකොට අපි හිතමු ක්‍රිකට් මැච් එකක් මේ බලනවා කියලා. ඒකේ තමයි අපි දන්න කට්ටිය ඉන්නවා ඒ තැන්වල. එතකොට දැන් ඔන්න අපි දැන් දන්නවනේ මේ ටීවී එක ඇතුලේ ඇත්තටම ටීවී එක ඇතුලේ ක්‍රිකට් ක්‍රීඩකයෝ නැහැ. එතන දැන් අපට පේන තියෙන මොකද්ද ටීවී එක. නැත්නම් කම්පියුටරේ. ක්‍රිකට් ක්‍රීඩකයෝ එතන රණලියොත් නැහැ. දැන් අපට ඒක පෙන්වන්න අන්න අතන සංගක්කාර. අන්න අතන මහේල ජයවර්ධන. අන්න අතන අර නළුවා. අන්න අතන කියලා අපට පෙන්වන්න එනවා. අන්න අරින් ආ. දැන් ඇත්තටම ඉන්නවද? නෑනේ. හැබැයි ආන් කියලා පෙන්වන්න එනවා. එතකොට මේ පෙන්වීමට යම් කිසි දෙයක් ආරෝපණය කරගන්න වෙනවා. එහෙම නැතුව පෙන්වන්න බැරි වෙනවා. ඇයි ඒක අර තාත්විකවම යෙදිලා නැහැ. හැබැයි තාත්විකයේ යෙදෙන්නේ නැති වුණාට එහෙම ස්වභාවයක් නැද්ද? ස්වභාවයක් තියෙනවා හැබැයි තාත්විකයේ යෙදිලා නැහැ. තාත්විකයේ යොදාගෙනයි පෙන්නලයි කතා කරන්න වෙන්නේ. තාත්වික බඳන් අපි ගණන් හදනකොට ඒවා සමහරවිට උපකල්පන කරන්නේ. උපකල්පන කරලා කරනවා. හම්බ වෙනවා ඉතින් හරියටම. සමහර ඒ කියන්නේ උපකල්පනය කරලා හදනකොට අන්න එකට උත්තරයකුත් හම්බ වෙනවා. උපකල්පනය කරනු ලැබේ. උපකල්පනයක් ඒක. පදනම උපකල්පනයක්. ඉතින් උපකල්පන වලට අපි මොකටද යන්නේ? මනස්ගාතනේ. හැබැයි අපට ඒකත් එක්ක ලොකු දෙයක් හම්බුන්නේ නැහැ උපකල්පනයත් එක්ක. උපකල්පනයක ලොකු දේවල් හම්බුණා. හරි දේවල්. මේ කියලා ගත්තට පස්සේ අපට හම්බ වෙනවනේ ඇත්තටම. ඔව් ඒ සංගක්කාර හිටිය අර බැට් කරේ. ඇත්ත. හරියටම හම්බ වෙනවා. එතකොට ඉඳන් අර මේ කියලා පෙන්වන කාරණාව කියලා තැනදීම මොකක්ද වෙලා තියෙන්නේ? සම්මාසනයක් අර අත් වශයෙන් යෙදිලා හම්බ වෙනවා කියන එකම යෙදිලා. හැබැයි බලන්න මේ ප්‍රතිපදාව කියන එක මේ හිතා ගන්න බෑ ඉතින්. දැන් මම ඔය විතරම කියන කාරණාවක් තියෙන්නේ. දැන් මන්ද සෝතාපන්න වෙන්නේ. දැන් උන බණ්ඩාරේ ඉන්නවා. රේණුකා නෝන ඉන්නවා. ડોක්ටර් විජේරත්න ඉන්නවා. මම ඉන්නවා. දැන් උන අපි තුන් කවුරුද සෝතාපන්න වුණා. දැන් එතකොට එයාට මං සෝතාපන්නයි. උන අරය නැහැ. අන්න අරය නැහැ. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් ඒක බොරුවක් නෙහෙනම්. ඒ ප්‍රතිපදාවට මේ තාත්වික වචන දෙන්න බැරියලා.
දැන් බලන්නකො මේ ධර්මයේ බුදුරණවහන්සේ මේ කතා කරේ කොහොමද කියලා හිතෙන්නේ නැද්ද? මෙහෙම කතා මේ ධර්මයේ තියෙන විදිය හොඳට හොයලා බලනකොට. ඒක බුදු කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් කියලා හිතෙන්නේ නැද්ද මේක මේ විදිහට බලනකොට? පස්සේ දැන් බුදුරන් වහන්සේට පස්සේ මේ ලෝකෙින ශ්‍රේෂ්ඨම උත්තමයා කවුද? පස්සේ බුදුරන් වහන්සේනේ. බුදුරන් වහන්සේට පස්සේ මේ ලෝකෙින ශ්‍රේෂ්ඨම උත්තම පස්සේ බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේට පස්සේ ඉන්න ශ්‍රේෂ්ඨම උත්තමයාට මේක කියන්න බෑ. මේක ඉස්මතු කරලා දෙන්න බෑ. දෙන්න පුළුවන් එක්කෙනාටයි. ඒ කියපු දේ තමයි අනිත් අය කියලා දෙන්නේ. ශ්‍රාවකයෝ. ඉතින් ඇත්තටම ඒ පෙන්නඳ මේ කියලා දාගන්න යෙදෙන තැනදීම අපි මේ කියලා හැබැයි මෙහෙම එකක් තියෙනවා ඉතින්. ওই කාරණාව ඔහොම දකිනවනම් එයා මේ කියලා දාගැනීමේ ওই වැරද්ද එකමයි දකින්නේ. ඒ වැරද්ද එකමයි දකින්නේ. ඒ අවස්ථාව එක විතරයි. දැන් අපි අන්න අතන සංගක්කාරය වන්න අතන කියලා අපි මැච් එක වෙලා හල්දමර පස්සේ ඕක ඇතුලේ ආයෙ පෙන්නනවාද අන්න අතන සංගක්කාරය හිටිය අන්න අතන පෙන්වන්නේ නැහැනේ. අපි ඒකට අනුගත වුණ නැතුව හිටියොත් එහෙම අපි හිතමු අන්න හරිය වෙන කොහේ හරි එංගලන්ත ක්‍රිකට් මැච් එක ගහන්න. අපි එතෙන්න මේ කියලා ඒක අනුගත වෙලා හිටියේ නැත්තම් මේ ටීවී එක ඔෆ් කරලා දාලා. අන්න අරකයි මේකයි එදෙනවද පෙන්වීම? එදෙන්නේ නැහනේ. අපි දාගත්තට පස්සේ එදෙනවා. හැබැයි අපිට දැන් වෙන කොහෙන් හරි අපි හිතමු කවුරු හරි මොකක් හරි පණිවිඩයක් කියනවා අපි ඒකට අනුගත වෙන්නේ නැහැ. එච්චරට මේක තාත්වික වෙලා. ඒ ඇත්තටම ඉන්නවා. ඇත්තටම අන්නරේ ගහ ගන්නවා. කොච්චරනම් අපි අහු වෙනවද? ලෝකයේ හිම දෙයකට අහු වෙන ස්වභාවයක් තියෙද්දි මේ ප්‍රතිපදාවක් එක්ක මේ යන කාරණාවක් විග්‍රහ කරන එක කොහොම අහු වෙනවද? මේ පෙන්වන විග්‍රහය කොහොම ගැඹුරු එකක්ද? ඒ අහු වෙන බව හම්බ වීම කියන්නේ නුවණක්නේ. ඒ විදිහට හම්බ වෙන බව. ඒක න්‍යාය හොතපන්න වෙනවය කියන්නේ. ඒක න්‍යාය ප්‍රඥාවක් තියෙනවය කියන්නේ. ඒක න්‍යාය ප්‍රතිපදාවට බැහැගෙන ඉන්නවය කියන්නේ. සම්මතනකට බැහැගෙන ඉන්නවා කියන්නේ ඒකයි. ඉතින් අන්නේ කරුණු හොඳට හිතන්න එනවා. සක්කාය ගැන හොයන්න තියෙන්නේ. සක්කාය දිට්ඨිය හම්බ වෙන්නේ. ආයේ සක්කාය වටාමයි කරකැවෙන්නේ. ගදුවල් සූත්‍රය පැහැදිලි කරේ. ඒ සක්කාය දිට්ඨිය නිසා. සක්කාය වටාම කරකැවෙනවා. මේ දහම්පරියායම ගදුල්බද්ද දහම්පරියාය සූත්‍ර ධර්මපරියායම පුදුම දේවල් හිතන්න තියෙනවා. අපි නිවි හැනහිලි හිතකින් වික්ෂිප්ත නොවිච්ච හිතකින් පසුතැවිලි නොවිච්ච හිතකින් ශ්‍රද්ධාව පෙරදැඩි වෙච්ච හිතකින් තමා කියන මතයේ තහවුරු නොවිච්ච හිතකින් තමාට ලකුණක් නොදෙන හිතකින් ස්වාධීන වූ චින්තනයක් සහිත හිතකින් පළල් වූ සිතකින් යමකට කොටු නොකරගත් හිතකින් අපි මේ ධර්ම ඉගෙන ගත්තොත් එහෙම ඒ ධර්මයට අනුගත ප්‍රතිපදාවක් ඉස්මතු වෙනවා. එහෙම නොවුනොත් වෙන්නේ නැහැ. ගණක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙනවා. බුදුරන් වහන්සේගෙන් ගණක මොග්ගල්ලාන අහනවා. ප්‍රතිපදාව ගැන කියලා අනුපූර්ව ඒ කියන්නේ ප්‍රතිපදාව. ඔහොම කියන ඔක්කොම රහත් වෙන්නේ නැහනේ ඉතින් කියනවා. දැන් ඔය ප්‍රතිපදාව ඔහොම කියද්දී ඔහොම කියන ඔක්කොම මගපල් ලබන්නේ නැහනේ කියන ඔහොම කිව්වට. ඒ වෙලේ බුදුරන් වහන්සේ මොකද දෙන්නේ උත්තරේ? අර ගණක මොග්ගල්ලාන්ට කියනවා මෙහිම ඔබ රජගහ නුවරට යන්න පාර කිව්වහම ඒ පාර ඒ විදිහට අහගන්නේ නැතුව ඒ පාර යමෙක් වරද්ද ගත්තා නම් ඔබ වැරදිද? නෑනේ වැරද්ද යාගේනේ. ඒ වගේ තමයි. එතකොට එහෙනම් බලන්න වැරද්ද කාගේද? වැරද්ද තම තමන්ගේ. ඒ ධර්මපරියායේ තියෙන දේ විදිහට ඉගෙන ගන්න. මම අර කලින් දේශනා කරද්දී කිව්වේ අපි මතක තබාගත යුත්තේ
අත්තං උප්පරික්කති කියලා ධම්මනිඥානක්ඛන්තියට නැත්තම් අත්තපටිසංවේදී ධම්මපටිසංවේදී ධම්මාර්ථම් පටිපදාවට නැවිදින් අපි අත්ත උප්පරික්කණය කළ තේරුම් ගත්තනේ නෙවෙයි දරාගත යුත්තේ. ඒක ඊතරණ ප්‍රතිපදාව නෙවෙයි. ඊතරණ ප්‍රතිපදාව වුණා නම් අත්තපටිසංවේදී ධම්මපටිසංවේදී ධම්මාර්ථම් පටිපන්න වෙනවා. ඒක ප්‍රතිපදාව නෙවෙයි සානේ. ඒකට උන් නැත්තේ. එහෙනම් ඒක වැරදීනේ. ඒක තමන් එකක්නේ. එහෙනම් දරාගත යුත්තේ මොකද්ද? බුද්ධ වචනේ. එහෙනම් ආයි කොහෙන් ගියත් මුලට යන්න ඕනේ නැද්ද? මුලටමයි යන්න තියෙන්නේ බුද්ධ වචනේ මුලටමයි. අපි අර ටික තේරුම් ගත්ත ටික දාගෙන ඉන්නවනේ. මුලට යන්නේ නැහැ. බුද්ධ වචනේ මුලට. බුද්ධ වචනේ මුලටමයි යා යුත්තේ. එහෙම ඉද්දී අර ඒ චින්තනයේ තුලදීම තමා කියන කාරණාවට තනක් නැහැ. ඒ චින්තන තුළදීම බලන්න හොඳට හිතලා. ඇයි? අත උපරික්ෂණය කරාට ධම්මානුධම්ම ධම්පටිපන්න අත්තපටිසංවේ ධම්මපටිසංවේ ධම්මානුධම්ම පටිපන්න බවට ආපු නැති එකත් එක්ක ශ්‍රද්ධාව පෙරදැඩි වුණා නම් එතනදී ආයේ මුලටම නම් යමු වෙන්නේ මූලික අර ඇහිච්ච ටික විතරක් දරාගත්ත ටික විතරක් නම් ඒකට විතරක් නම් අනුගත වෙන්නේ. කෝ සම්මාර්ෂණීය තමා කියන කාරණාව එක්ක ශ්‍රද්ධාව නිස්මත් වෙලා තියෙන්නේ. එහෙම නැතිනොත් ඉස්මතු වෙලා තියෙන්නේ මොකද්ද? වැටහිච්ච දෙයනේ තමාට. සලායතන කියලා වුණ වැටහිච්ච දෙයක් තියෙනවා. පංචීපාස්කන්ධ කියලා වුණ තේරුම් ගත්ත දෙයක් තියෙනවා. ධාතු කියලා වුණ තේරුම් ගත්ත දෙයක් තියෙනවා. හැබැයි අපි සෝතපන්න මාර්ගයටවත් ගියේ නෑ. ධම්මානුධම්ම පටිපන්න උනේ නෑ අපි. හැබැයි අපි තේරුම් ගත්ත ටිකක් තියෙනවා. කවුද තේරුම් ගත්තේ අපි? මොකද්ද? ලෝකෝත්තර නොවන ප්‍රතිපදාව. කියවෙලා ඉවරනේ ඒක. අපි අර්ථය හොයලා තේරුම් ගත්තා. මොකද්ද? අත්තපටිසංගේ ධම්පටිසංගේදී උනේ නෑ. ධම්මානුධම්ම පටිපන්න උනේ නෑ. ධම්මනිඥානකන්ත උනේ නෑ. හැබැයි තේරුම් ඒක හරියටම හරි. මොකද්ද ඒ හරියටම හරි? ලෝකෝත්තර නොවන ප්‍රතිපදාව. ඉතින් ඒක වැරදිනේ. ඉතින් ඒ කියන කාරණාව එක්කම අපි එහෙනම් අපි ඒක ගත යුතුද? ගත යුතු නෑ. ගත යුතු මොකද්ද? ආයි මුල. ඒක කාගේද? ඒක බුදුරණවහන්සේ කර අර පද ව්‍යංජන ව්‍යංජන පද ආකාර පරියාය අන්න ඒක ගත යුතුයි. ඒක බුද්ධ වචනේ. අර මේ සූත්‍රයක තිබ්බේ මොකද්ද මතක නෑ සූත්‍රයේ මේ ඊයේ කතා කරපු සලායතන ගැන බුදුරණවහන්සේ මේ ගැන සජ්ජායනා කර ඉන්නකොට ළඟ භික්ෂුවක් ඕක මතක තියාගන්න උගන්නාත 10ේත අවබෝධ කරගන්න හේතු වෙනවා. ඒක කියපු කරුණ. අන්න එහෙනම් අපිට ඇත්තටම මේ චින්තනයක් අපිට තියෙනවා නම් අපිට ඒ විදිහට අපි දේශනා බලනවා නම් පුදුමාකාර. ඒ මුලින්ම පටන් ගන්න තමන්ගේ තේරෙන තැනක් නැහැනේ. සම්මර්ෂණය තමා කියන කාරණාව සම්මර්ෂණයක් වැරද්දක් දකිමින් යන වැඩ පිළිවෙල. පුදුමාකාර හතරක් තියෙන්නේ. ඔන්න ඔය චින්තනයක් අපි තුළ ඇති වෙන්නට ඕනේ. තේරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අපි සලායතනේ ඇස ගත්තොත් ඇස කියලා එකක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ නාම රූපේ. ඒ නාම රූපේ තමයි හැදිලා තියෙන දේ. දැන් ඔය ක්‍රමයට ගත්තොත් මේ ඇති කල්ලි මේ වේ කියන බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආර්ය න්‍යායට ඒක සම්බන්ධ කරන්න බෑනේ. ඒකට මේ කල්පනාවත් එක්ක නේද මේ පටලැවිලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණ කොට විස්තර කරනවා. තෙරුවන් සරණ. ඇත්තටම ඔව් දැන් අපි ගන්නකොට අපි අර දෙයක් හැටියට අරගෙන ඉවරයි. අර අපි අර මං අර කියව එකනේ. අපි අහපු දේ දරාගත්තා කියන එකට එහා ගිහලා අපි අර්ථයක් හොයලා ලෝකෝත්තර ප්‍රතිපදාව ඉස්මතු නොවි අන්න අපි ඒක හරි කියලා අරගෙන. දැන් අර ditthිය සුප්පර්ජා තියෙන වැරදි ක්‍රමයට ප්‍රතිපදාව නැතිව අන්නේ වගේනේ. වැරදි ක්‍රමයට. එතකොට එයාට ඒක හරි කියලා හම්බෙලානේ ඒක. ප්‍රතිපදාව නැතුව හරි කියලා හම්බෙලා. එයා වැරදි පැත්තටමයි යන්නේ. එයා සෝතපන්න වෙනවා කියන්නේ නැහැනේ. බොහෝ ජනයා අහිත පිණිස පිළිපන් කරනවා කියනවා එයා. හැබැයි එයාට ඒක තේරෙනවා. ditthිය සුප්පර්ජාත් වෙලා. ප්‍රතිපදාවක් හම්බෙලත් නැහැ. ඉතින් ඒක මොකටද ආයේ තව කෙනෙකුට කියලා? මුල් ටිකනේ අවශ්‍ය. බුදුරණවහන්සේගේ ටිකනේ අපේ ටික නෙමෙයිනේ. අපි ඇහැ කියලා යම් කිසි විදියකින් අපට හම්බෙලා අපි මේක ආබේන් ඇහැ මේකයි මේ කියන්නේ. අපට ඒක හම්බුනේ කොහොමද? ඇහිච්ච දේ ඉක්මවා ගිහිල්ලා අර්ථයක් හොයන්න ගිය නිසානේ අපට ඒක හම්බුනේ මේකයි කියලා. අර්ථයක් හොයන්න ගිය තැනදී අපට ධම්මානුධම්ම පටිපන්න බවක් හම්බෙලා නැහනේ. හම්බෙන්නේ නැතුව අර්ථයක් හම්බෙලානේ. ඒක එහෙනම් ලෝකෝත්තර නෙවෙයිනේ. ඒක අපේනේ. ඒක බුදුරණවහන්සේගේ නෙවෙයිනේ. ඇයි අපි ඒකට අහපව යමු වෙන්නේ එහෙනන්නේ? බුදුරණවහන්සේගේ දෙයට ණය යමු වෙන්න ඕනේ නැත්තේ. ආයි බුදුරණවහන්සේගේ එච්චරයි.
ආයේ මුලින් ඉඳලම අර්ථය හොයන්න ඕනේ. ආයේ එහෙම හොයද්දි යම් කිසි දවසකද ධම්මපටිසංවේදී අත්ථපටිසංවේදී ධම්මපටිසංවේදී ධම්මපටිපන්න වෙන්නේ. එතනදී ප්‍රතිපදාව හරියටම යෙදිලා තියෙන බුදුරණවහන්සේ කියපු විදිහට. එතකන් ආයේ බුද්ධ වචනේටමයි ආයෙත්. නැත්තම් අපි අර බේන් ආයතනේ මේකයි. ඔන්නෝකට හේතු වන්න නාම රූප. දැන් බුද්ධ වචනේ ඇහිච්ච කාරණා මුල් කරගෙන නවාංග ශාස්ත්‍රීය ශාසනය. ඒ ඇහෙන කාරණාවට ගම්බීර ලෝකෝත්තර ඒ වචන කියන්නේ නෑ නවාංග ශාස්ත්‍රීය ශාසනය. එතකොට ඒක ඇහිච්ච තැනදී ඒ වචනම ඒ කාරණාව මේක සුතා දතා වටිසා පරිචිතා මනසාන ප්‍රකේ දිට්ඨිය සුප්පටි විද්‍යාව වුණා ප්‍රතිපදාව හම්බුන්නේ. අර්ථය හෙව්වා ඒකේ. මනසාන ප්‍රකෘති කරා දිට්ඨිය සුප්පටි විද්‍යාව වුණා ප්‍රතිපදාව හම්බුන්නේ. ඒක හරි කියලා ගත්තා. ඒක හරියට හම්බ වෙනවා. දැන් ප්‍රතිපදාවක් නැහැනේ. ඒක කාගේද? ඒක මගේනේ. ඒක බුදුරණවහන්සේගෙත් නෙමෙයි. බුදුරණවහන්සේ කිව්වේ අච්චරයි. අන්න මගේ ටික. ප්‍රතිපදාවක් හම්බුනේ නැහැ. මොකටද මේ ටික අපට ආයේ? වැඩක් නැහැනේ. ඒක මගේ ටිකක් නේ. එහෙනම් බුදුරණවහන්සේගේ ටික නේ ආයුත්තේ. ඔන්න ඔය ඇත්තටම මේ තියෙන්නේ මහා පටලැවිල්ලක්. දැන් බුද්ධ කාලෙත් ඉතින් ඕක වෙලා තියෙනවනේ ওই විදිහටම. මේ කාලෙකින් කතා කරන දෙයක් නැහැනේ. එහෙනම් ශ්‍රද්ධාව ඉස්මතු වෙනවා කියන එක ශ්‍රද්ධානුසාරී හැටියට තාත්විකව කොහොම යෙදෙන්න ඕනේ ආයේ මුලට යන්නේ. මුලට යනවා කියන්නේ ඇයි? තමන්ගේ ගත්ත මතේ අතහැරෙනවා. චින්තනයේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන චින්තනය. සම්වර්ෂණයේ අනිත්‍ය වූ සම්වර්ෂණය. ශ්‍රද්ධාව පිහිටීමක්. අනුගත වීම බුදුරන් වහන්සේට. කොහොමනම් මේ වැඩපිළිවෙල ප්‍රතිපදාවක් එකේ දීලා තියෙනවද? අරිම අමාරු වැඩක් මේක. හැබැයි ඉතින් හිතා අඬා යන්න කියන්නේ මේකේ. අඬා හිතා මේකට එළවෙන්න වෙනවා. එළඹුන් නැත්තම් අනාගතේ වෙන්නේ එච්චරයි. මේ දවස් ටිකේ අපි කතා කරන්නේ දුනිය අර පෙස්ස අර සිටුදුවරයයි සිටුවරියයි ඔය කට්ටිය පිළිබඳව හැකියාවත් ඇතුව ඉපදිලා හිට පිනත් එක්ක බුදු කෙනෙකුත් පහළ වෙච්ච යුගයක පෙස්සනම් බණත් අහගෙන එතන කෝ බැරි වුණා. එහෙනම් අහිමි වෙන්න තියෙන අවස්ථා නැද්ද? අහිමි වෙන්න තියෙන අවස්ථා තමයි තියෙන්නේ. නිවැරදි විදිහට මේ ප්‍රතිපදාව කොහෙන් හරි කෙලවරක් වෙන්නේ නිවැරදි විදිහට අනුගත වීමක් එක්ක විතරයි. ඉතින් අපි ඒක හොඳට හිතන්නට ඕනේ. මේවා හිතනකොට අපිට හිස ගිනි ගත්තා කියන බය දැනෙන්නේ නැද්ද? බුදුරණවහන්සේ අර මරණ හති සූත්‍රවල පැහැදිලි කරලා පෙන්නන්නේ හිස ගිනි ගත්ත කෙනෙක් වගේ ඒ කියන්නේ හිස ගිනි ගත්තා වගේ දැන් ඇත්තටම තාත්වික නැද්ද මේ විදිහට හිතනකොට? බුදුම තාත්වික දෙයක් නේ. හිස ගිනි ගත්තා වගේ නෙන්න. කෝ වෙලාවක් වෙන දෙයක් කරන්න කෝ අපිට දැන් අර නැමෙන්නේ නැද්ද බුදුරණවහන්සේට? අපට ඕනකම වෙන්නේ නැද්ද මේ විදිහට ප්‍රකට වුණ අපට හිත ගිනි ගත්තා වගේ කියලා හිත තලුමරමරා ඉන්න දෙයක් තියෙනවද? නෑ. හරියට ප්‍රකට වෙද්දී හිත ගිනි ගත්තා වගේ තමයි අසරණකම ප්‍රකට වෙනවා. යොමු වෙනවා. ඕක සිද්ධ වෙනවා. අපි අනේ මොකක් හරි දෙයකින් ලකුණක් දාගත්තා නම් යොමු වෙන්නේ නෑ. හිත ගිනි ගත්තා වගේ කියන එකට ලකුණක් දාගන්න වෙනවා. ඉතින් ඒ සියල්ලම තාත්වික බුද්ධ වචනේ ප්‍රතිපදාවෙන් තාත්වික වෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මේ පොඩි දෙයක් අහනකොට එතන ඒ තේර සූත්‍රයේ ස්වාමීන් නවාංග ශාස්ත්‍රීය ශාසනය කියලා නෙමෙයි තියෙන ස්වාමීන් වහන්සේ. ඒකේ තියෙන බහුසුතෝ හොයි සුතදර උත්තසංචයෝ යේතේ ධම්මා ආදි කල්යන් මජ්ජේ කල් පරියෝසනා කල්යන් සාත්තස් එඩික කියලා තත රූපස් ධම්මා බහුසුතා හෝති දත්තා වද්දා පරිසම්මතං පිට දිට්ඨිය සුප්පටිච්ච මිච්ඡා දිට්ඨිකෝ හෝති. එහෙම තියෙන ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් කීයද වසන අතරුවන් සරණයි. ඔව් එතන මොකද්ද මේ මුලැමැදාග පිරිසිදු ඒ අර්ථසහිත ඒ ධර්මයේ ගැනනේ කියන්නේ නවාංග ශාස්ත්‍රාසනය ගැන නෙමෙයි. නමුත් අර ඒ බුදුරණවහන්සේට නොවේ කරුණ ටික අයිති තියෙන්නේ. ඒ ධර්මයේනේ. දැන් සුසුසති කොහෙද සූත්‍රය මං හිතන්නේ අර මේ ඔහිතතෝතෝ ඒකට අර අනත්තං ගච්ඡාති අත්තං සින්තිති කියන තැනට ඒත් මං හිතන්නේ ওই කාරණාව වෙන්න ඇති. ඒකෙත් තියෙනවනේ. එතකොට දැන් අර ටික අතර බෙදාගෙන ඉල්ලක්. නමුත් අහන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ කියන කාරණාව තියෙනවනේ. මුලැමැදාග පිරිසිදු ඒ ධර්මයේ අහලා කියලා. හැබැයි අර කාරණාව කියන්නේ ගම්භීර ලෝකෝ. ඒ කියන්නේ ඇත්තටම ඒ බුදුරණවහන්සේ කියලා ලේබල් කරගත්ත දෙයකින් අහගත්ත දෙයක් මිසක් ගම්භීර ලෝකෝත්තර කියන කාරණාව කියන ඒ සැබෑම දෙයකින් අහගත් එකක් නෙවෙයි. ඉතින් ඒක ඇත්ත ඒ කාරණාව. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සනසන්නේ අනිච්ච සමුපස්සනයත් එක්කම නිබ්බාන සූත්‍රයේ තියෙනවානේ සංස මෙන්න මෙහෙම පරයයක් මේ නිබ්බාන දුක්ඛතෝ සමුපස්සන්
සමනිපස්සන්තෝ අනුලෝමිකාය කාන්තිය සමන්නාගතෝ භවිස්සති මේ තණ්හානං විජ්ජති කියලා. ඊට පස්සේ අනිත් පැත්තට විස්තර කරනවා මේ නිබ්බානං සුඛතෝ සමනුපස්සන්තෝ අනුලෝමිකාය කාන්තිය සමන්නාගතෝ භවිස්සති ඨානමේතං විජ්ජති කියලා පොඩ්ඩක් ඒ කොටසත් මේ සමනුපස්සනය කියන එකෙන්ම පැහැදිලි කරලා දෙන්න පුළුවන් සමහරවිට. තේරුම් සරණයි. ගම්භීර ධර්මීය කතා කරනකොට එතන තව වචනයක් තියෙනවා සන්තය පනීතය කියලා. ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ අතක්කවචරෝ සන්ත පනීත නිපුණෝ පඬිත වේදනියෝ. සන්ත පනීත බව කියන කාරණාවක් නිවීම කියන එකේ හම්බ වෙන්නේ නැත්තම් ඒ චින්තනයක ස්වභාවයත් එක්ක නිවීමකට යමු වෙන්නේ නැහෙනි. ප්‍රතිපදාවට යමු වෙන්නේ නැහැ. එහෙනම් දුක්ඛයි කියලා කියනකොට අපි එපා කියන කාරණාව නේදලා තියෙන්නේ. සාන්ත ප්‍රණීත බවක් කියන කාරණාවක් ඉදිලා නැහෙනි. ඕනේ නැහැ කියන එක. අවශ්‍ය නැහැ කියන එක. එතකොට අර අපි හිතමු දැන් ප්‍රමාද විහාරී කියන කාරණාවක් එක්ක කෙනෙක් වාසය කරත් ඒ කියන්නේ හැබැයි ওই නිවීම කියන කාරණාවත් තිබ්බ නිබ්බාන දුක්ඛතෝ නිබ්බාන සුඛතෝ කියනකොට නිවීම කියන කාරණාවත් එක්ක ලෝකේ ඒකාන්ත සිද්ධාන්තයක් කියන එක නෙමෙයිනේ. එතකොට දැන් බලන්නකෝ යම් කිසි කෙනෙක් ඉන්නවා ප්‍රමාද විහාරී. යම් කිසි කෙනෙක් ඉන්නවා ධර්මය අහලා නිකන් ඔහේ ඉන්නකන් නිවීම ඊතර වීම කියන කාරණාව නිබ්බාණය කියන කාරණාවේ වටිනාකමක් එක්ක සම්මාසනයක් නිතර තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම එතනින් එහාට යමු වෙනවා. හැබැයි වටිනාකමක් කියන කාරණාවක් එදින්නේ නැහැ කියන තැනම එයාට වෙන වටිනා දේවල් හම්බෙලානේ. එහෙනම් අර කාරණා සිද්ධ වෙන්නේ නැහැ. නේතන්ටානං විජ්ජති. ඔන්න ඔය පරයය දෙක. එහෙනම් ධර්මයේ අහද්දී ගම්භීර බව කතා කරද්දී සන්ත පනීත බව කියන එක ඉස්මතු වෙන්නත් ඕනේ. සන්ත පනීත බව කියන කාරණා ඉස්මතු වුණොත් තමයි එයාගේ අර නිබ්බාණං සුඛතෝ සම්මර්සනය කියන කාරණාව ඉදලා තියෙන්නේ. දුක්ඛතෝ සම්මර්සනය කියන කාරණාව සන්ත පනීත බවක් ලැබුණා කියන එක නෙමෙයි හැබැයි සම්මර්සනයනේ. සුඛතෝ සම්මර්සන. අපි ඕකත් හිතන ලැබුණානේ. දැන් අපි හිතන්නේ ඕන්න දැන් නිවුන ෂෝක් දැන් ලැබෙන්න ඕනේ. නෑ සම්මර්සනය. එහෙනම් ඒ සම්මර්සනයේදී නිබ්බානෝ සුඛතෝ බව එදලා තියෙන්න ඕනේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. කොටස් සංග මේ අර සුසුසි සූත්‍රයේ තියෙන්නේ තථාගත පවේදීනි ධම්ම විනය කියලා. ඒකෙන් දෙපැත්තට ගන්න විදියක් ගැන තමයි මම හිතන කතා කරන්නේ. ඒතකොට දැන් දෙකේම ගත්තාම මේ තථාගත පවේදී ධම්ම විනය අතන කතා කරන්නේ මුලමෙදාග පිරිසුදු අර්ථ සහිත ඒ ධර්මයේ පිළිබඳව. ඉතින් ඒ ධර්මයේ කතා කරන්නේ හැබැයි අර කාරණාව ඉස්මතු වෙන එක නෙවෙයි. ගම්භීර ලෝකෝත්තර ආදී දේ ඉස්මතු වෙන එක නෙවෙයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර උගන්සේ ඇඹලම් කියන හිතලුවේ වෙන්න එපා කියලා. දැන් ඒ වගේ දැන් හැම එකටම පේන රූපේ මේ ගලපන්න පුළුවන්. දැන් ඇහිම හිතීම නැත්නම් ඇඟට දැනීම කියන එකේ ඔය දැන් මොකක් කර අපිට ඔය යන බස් එකක් හරි මොකක් හරි කියලා ඔය බස් කතන්දරේ නැතුව කියන එක ගත්තොත් තමයි ශබ්ද කියන එක ඒතර කවදාවත් මේ කියලා පෙන්වන්න විදියක් නැහැනේ. එතකොට ඒකට සිහිය සමාධිය මේකත් එක්ක සකස් වෙච්ච බව පෙනීමක් නිසා කවදාවත් මේ විතර්කයකින් තේරුම් ගන්න බෑනේ. එතකොට අපි දැන් සද්ද අරගමෙන් කියලා දාගන්න නැතුව ගියොත් හැබැයි පිළිහිටලා ඉඳීම සේක නොවිච්ච කෙනෙකුට එතන හම්බෙන්න පුළුවන්. පිළිහිලා නොවෙන සද්ද කියන එකේ සිහිය පිළිහිටවලා. නමුත් අර ඒ අණුව බැලීමක් කියන එක කියදෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව කියවොත් එහෙම අර ඇහෙන් පෙනෙන රූපේ ඒ සද්දෙට ගලපන්න නැතුව හිතුවොත් හිතන්න සද්ද මේකයි කියලා අල්ලන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒක සද්ද අනිත්‍ය ස්වභාවයේ මේ තියෙන්න යුතු නේද අනිවාර්යෙන්. ඒක එතකොට එහෙම වෙන්න ඕන කියන එක අපිට සද්දාවෙන් පිළිගැනීමත් එක්ක තියෙනවනම් අරක ගලපන්නේ මේක එන්නේ නැත්නම් එතන අර ලොකු පැත්තකට අය හිතන්න සිහිය පිහිටවන්න අරමයා කරන්නේ හැම පැත්තක්ම එතනින් නා කියලා මට හිතෙනවා. ඉතින් අරක දැම්ම ගමන් එතනින් හිතන්න ඕනේ නැති වෙලා යනවා දෙන්නම කියන්නේ ඇහින් පේච්ච රූපේ මේකේ සද්දෙනී කියලා හරි මොකක් හරි උත්තරත් ගමන් එහෙම නැතුව ගත්තොත් හැම එකටම තියෙනවනේ අනිත් හැම එකෙම ගත්තොත් තෙරුවන් ඇත්තට මේක ශ්‍රද්ධාවත් එක්කම ඒකට යමුනහම දැන් මට ඔක කියලාදි මතක් වුණේ දාරුචීරියට කියපු කාරණාව මාළුන්ගේ බුද්ධ භික්ෂුවට කියපු කාරණාව දිත්තේ මත්තන් උචිත මත්තන් කියන කාරණාව එක්ක ඒ ප්‍රතිපදාව ඉස්මතු වෙන්න එතකොට
දැන් හික්මෙන්ද කියන්නේ කියපු කාරණාව තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. දැන් එතකොට අපි බැලුවොත් එහෙම අපි දැන් දැක්කහම අපි අහුනහම අපි මොකක් හරි එක අපිට හැම වෙලෙම තියෙනවනේ මොකක් හරි එක මැනීමක් ස්වකීය රාමුවට කොටු වෙලා මැනීමක් තමා මැදිහත් වෙලා මැනීමක් තියෙනකොටනේ අපිට ඒක මේ කියලා යමක් හම්බ වෙන්නේ නිත්‍ය වශයෙන්. නිත්‍ය වශයෙන් කියන්නේ යම්කිසි මේ කියලා පෙන්වන්න පුළුවන් දෙයක් හම්බ වෙනවා. හැබැයි එහෙම හම්බ වෙන්නේ නැහැ. අර තමා කියන රාමුවක් එක්ක ගිහිල්ලා මනින්න නැතුව හිටියොත්. තමා කියන රාමුවකට යමු නොවි හිටියොත් අන්න එතකොට හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒක ඇහිච්ච කාරණාව, පෙනිච්ච කාරණාව එක්කම සම්මාර්ෂණේ අනිත්‍ය බවට ආරෝපණය වෙලා. අන්න බුදුරණවහන්සේ කියේ පරියාය තේරුම් ගන්න ඒ චින්තනයත් එක්ක ඒ කාරණා මොකද්ද කියන එක හොයන්න යමු වෙලා. ඒකයි මාළුකේ පුත් ඔබ ඒත් නැහැ, ඒිනුත් නැහැ, එහිත් නැහැ, මෙහිත් නැහැ, අතරක් නැහැ නිදහස් කියනවා. ඒත් යෙදිලා නැහෙනේ. එදෙන්න විදිහක් නැහැ. හැබැයි ඒක මොකද්ද කියන කාරණා බලන්න යන්න වෙනවා. විචක්ෂණය කරන්න යන්න වෙනවා. අන්නේ විචක්ෂණශීලී බවත් එක්කම ධර්මයේ ස්වාක්ඛාතයිනේ සම්දිත්තිකනේ අනුගත වෙනවා ප්‍රතිපදාවට. මම මැදිහත් වෙලා අනුගත වෙනවා නේ ප්‍රතිපදාවට අනුගත වෙනවා. මම මැදිහත් වෙලා අනුගත වෙනවනේ මටමයි මේක බලින් යන්න තියෙන්නේ. එතකොට එහෙම වුණොත් මම කෙනෙක් ඉඳලා තමයි මේ නිවන් දක්වන්න යන්නේ. ප්‍රතිපදාවට අනුගත වෙන්නේ. අන්නේ අනුගත වීම අර සම්මාර්ෂණීය හොයලා බලනවා සද්ධායෙන් පිළිලා අර්ථයෙන් උපපරීක්ෂණය කරන්නේ. අර්ථය උපපරීක්ෂණය කරනකොට ප්‍රතිපදාව හැටියට අත්පටිසංවේ ධම්පටිසංවේ දෙන්නට ඕනේ. එතකොට අර කිසිම විදියකින් ආයේ අලුත් වූ අර්ථකථනයකට බහුවත්වයක් ඇදිලත් නැහැ. ආයෙත් ඇහෙන්නේ අර ධර්ම බලන්න බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක් ගත්තොත් එහෙම ශ්‍රාවකයාගේ ස්වභාවය ආයෙ ධර්මයේ මතු කරන එකනේ. හැබැයි කතා කරනකොට අර අභිධර්මයේ ඉස්මතු වෙන්න කතා කරනවා. හැබැයි මතු කරන්නේ ධර්මයේමයි. අභිධර්මයේ කියලා වෙන එකක් කතා කරනවා නෙමෙයි ධර්මයෙන්ම කතා කරනවා. ධර්ම විනයෙම හැබැයි අභිධර්මයේ ඉස්මතු වෙනවා. අන්න එක න විවරණ වෙච්චාත ඉවර වෙනවා කියන්නේ. හැබැයි ආයෙ බලන්නකො කතා කරන්න යොමු වෙන තියෙන ධර්මයේමනේ. ඒකනේ අර මේ ධර්මයට ගලපා බැලීමක් කතා කරන්නේ. හැබැයි අලුත් අර වෙනම විග්‍රහයක් කොටු වෙච්ච Tamanට කොටු වෙච්ච රාමක විග්‍රහයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඇත්තටම මේ අභිධර්ම කතාව කියන කාරණාවත් පුදුම සුන්දර ස්වභාවයක්. හැබැයි අර ශ්‍රද්ධාව කියන එකමයි එක වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තට මේ අපේ රාමුවත් එක්ක එහෙම දාගන්න ගිහිලා තමයි අපි මේ කාරණාවට මනින්න යන්නේ. ඒක සොකීය රාමුවමයි. හරියටම ගත්තොත් එහෙම මේ පටු බව සම්පූර්ණයෙන් අයින් වීම තියෙන ස්වකීය රාම ඉක්මවීම නිවීමත් එක්ක ඒ බව ප්‍රකට වෙනවා සේකත් එක්ක ඒ පටු භාවය කියන එක. නමුත් ලෝකයේ අපි පටු භාවයක් තියෙනවා ඊට මෙහා ලෝකේ ඉන්න කෙනෙක් එක්ගත්තට පස්සේ එතකොට අපි ඒක එක්ක අපි මුලින් තේරුම් ගන්න ඕනේ. ඊළඟට තමයි මේ පුරුල් ස්වභාවයකට යමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ ලෝකේ හරි පටු භාවය ඉක්මවීමෙන්. අද අපට ගොඩාක් අමාරුලා තියෙන දේ තමයි ආධ්‍යාත්මික දියුණුවක් පෙන්වන ශාස්ත්‍රෝ කෙනෙකුගේ ප්‍රතිපදාව අපට ප්‍රකට වෙන්නේ නැති නිසා අපි ඒකට අනුගත වෙන්න හරිම අමාරුයි. විද්‍යාවෙන්ම පෙන්වන්න ගියාට පස්සේ විද්‍යාව පෙන්වන්න පුළුවන් විද්‍යාවේ තියෙන භෞතිකත්වය එක්කනේ කතා කරන්නේ. ආධ්‍යාත්මික තමයි මේ බුදුරණවහන්සේලාගේ ධර්මයේ තියෙන්නේ. විද්‍යාව භෞතිකත්වයට එක්ක. භෞතිකත්වය එක්ක කතා කරනදී පෙන්වන්න පුළුවන්. මොනවායින් හරි විග්‍රහ කරන්න පුළුවන්. ඒක මානසිකව හරි විග්‍රහ කරන්න පුළුවන්, භෞතිකව හරි පෙන්වන්න පුළුවන්. හැබැයි මේවා පෙන්වන්න බෑ. අපි පෙන්වන්න පුළුවන් විදිහේ එක අපි මේ හැම එකම බලන්න යනවා. ඔන්න ඔකයි තියෙන ප්‍රශ්නේ. හැබැයි ඔහොම නැතුව අපි අර ශ්‍රද්ධාව පිහිටවලා ඒකට යමු වෙලා කත බලුවොත් එහෙම බලන්නකො ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම මේ අතීතයේ දැනුත් එහෙමයි අර අනිත් ශාස්ත්‍රවරුන්ගේ ස්වභාවයට යමු වෙන හැටි විමුක්තිකාමීන්ගේ ස්වභාවයට දෙවිවරු පවා සමහරලාට මිත්‍යා දෘෂ්ටික විමුක්තිකාමීන්ගේ ස්වභාවයට ඉන්නේ. මොකද ඇත්තටම හේතුව ඒ කියන දහම්පර්යාය තුළ යම්කිසි ආධ්‍යාත්මික පැත්තක් එක්ක යමු වෙලා තියෙනවා. එතකොට මේ යොමු වෙච්ච කාරණාවට අනිත් අය නැමිලා තියෙනවා. හැම කරුණුම සම්පූර්ණ නොවෙච්ච නිසා බුදුරණවහන්සේ ධර්මයක් හම්බෙලා ප්‍රතිපදාව හම්බුනේ නැහැ. හැබැයි වෙන දේවල් වලට යොමු වෙලා. ඒකටම අනුගත වෙලා. ඒකම පිළිහිట్లా ඉන්නවා. ඉතින් බුදුරණවහන්සේගේ ධර්මයේත් අපි මෙන්න මේ ආධ්‍යාත්මික පැත්තක් හොයන නැත්තම් මේ කියන්නේ ඊතරවල ඒක අසාමාන්‍ය එකක් නේ. එහෙම හොයන තැනදී අපි කොහොමනම් අනුගත වීමක් තිබිය යුතු වෙයිද? ලෝකේ නම් අපට භෞතිකත්වයට එක්ක කතා කරන්න පුළුවන්. ලෝකේ අපට මානසික තරකයි භෞතිකත්වයට එක්ක කතා කරන්න පුළුවන්. නමුත් මේක එහෙම එකක් නෙමෙයි. සර්කාවචරත් නෑනේ. ඉතින් ඒක නිසා අපට ගොඩාක් හිතන්න වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් ඔය දැන් අර්ථං උපපරික්කති කියනකොටත් ඒත් දැන් බුදුරජාණන්සේ කියපු ඒ කියන්නේ ධර්මයත් එක්කම නේ අර්ථය කියන්නේ ධර්මයට අනුවනේ ඒක මේ සිද්ධ වෙන්නේ මේ අර්ථ පටිසංවේදී ධම්ම පටිසංවේදී කියන්නේ ඒ පටිසංවේදී කියන එක ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙනවා ස්වාමීන් වහන්සේ.
තේරුවන් සරණයි. ඒක මම හිතන්නේ නිමුත්තායතන සූත්‍ර තවත් ගණනාවක පැහැදිලි වෙනවා. ඒක ඇත්තට මම හිතන්නේ අපි කතා කරා ප්‍රතිපදාව එක්ක. අර්ථය හොයනකොට ඒ පෙන්නපු අර්ථය තමා වැරදි බව හම්බෙන එකත් එක්ක අර්ථය පටිසංවේදී නුවණත් එක්ක කතා කරන්නේ. නුවණත් එක්ක පටිසංවේදී වෙනවා. ඊළඟට ඒකත් එක්කම ධර්මයේ මොකද ධර්මයේ ලෝකෝත්තර ප්‍රතිපදාව. අන්න ඒක පටිසංවේදී වෙනවා. එතකොට උපපරීක්ෂණය කරනවා. උපපරීක්ෂණය කරද්දී ඒක සිද්ධ වෙන්නේ. ඒ උපපරීක්ෂණය කරන්නේ බුදුරණවහන්සේ කියපු විදිහට. ඒ පෙන්නපු කාරණාවේ පෙන්නපු අර්ථයම ඒ විදිහටම හම්බ වෙද්දී ධම්මපටිසංවේදී බවත් තමයි ධම්මානුධම් පටිපන්න වෙනවා. හැබැයි නිවර්ධකමෙන් තොරව කතා කරන්න ගියාම අර්ථය හොයන්න. මොකද නිවර්ධකමෙන් තොරවත් අහන්න පුළුවන්නේ, දරා ගන්න පුළුවන්නේ, දරාගෙන වචනින් ප්‍රගුණ කරන්නත් පුළුවන්නේ. ඊළඟට අර්ථය හොයන්නත් පුළුවන්නේ. දැන් මම හිතන්නේ අපට අර මොකක් හරි අංගුත්තර නිකායක සූත්‍ර වේගත් හම්බුණානේ අර මේ ධම්මානුධම් පටිපන්න නොවිච්ච අය පිළිබඳව කතා කරලා ඒ දක්වාම. ඒතකොට ඒ දක්වාම පුළුවන්. හැබැයි ඒ දක්වාම නිවර්ධ ක්‍රමයට ආවේ නැති වුණොත් එහෙම එයාට අත්පටිසංගේ ධම්පටිසංගේද වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාට කියලා කාරණා කතා කරන්න බෑ ප්‍රතිපදාවේදී. ප්‍රතිපදාවේදී අත්පටිසංගේ ධම්පටිසංගේදී වෙනවනම් ධම්මානුධම් පටිපන්න වෙනවා. ඉතින් ඒක ප්‍රතිපදාවත් එක්ක ඒ අර්ථයක් මතු කරේ බුදුරණවහන්සේ අර්ථය මොකද ධර්මයත් එක්ක ප්‍රතිපදාවත් එක්ක. ඕකනේ මතු කරේ. ඕක ඒ විදිහට ප්‍රතිපදාවත් ඉස්මතු වෙන්නට ඕනේ. එතකන් නෑ. තේරුවන් සරණයි. කියන්නේ සංඥාස එකත් ඒ ප්‍රතිපදාවත් එක්ක මිසක් ඒක එහෙම කියන්නේ Tamanට කියන පැත්තකට යන්නේ ඒක නෙමෙයි නේ ධර්මයත් එක්කම යෙදෙන එකක් කියලා ගන්න. එහෙම නේද සංඥා? ඔව්. ඒ ධර්මයත් එක්කම යෙදෙන එකක්. ඒකයි අර අර්ථ නොහැටිච්ච දේවල් අර්ථ හොයන්න යනවා කියන්නේ. ගම්භීර විවර නොවෙච්ච දේවල් ගම්භීර දේවල් වල අර්ථ හොයන්න යනවා කියන්නේ. එතකොට ඒකත් එක්ක අර තමන් කියන කාරණාවෙන් තොරව ඒකෙදී යම් වාචික අර්ථය ඉක්මවා ප්‍රතිපදාවත් එක්ක ධර්මානුධම් පටිපදාවට යෙදෙන විදිහට ඒක හම්බෙන්න ඕනේ. ධම්මානුධම් පටිපදාවට යෙදෙන්නේ නැති විදිහට හම්බුනොත් එහෙම අපි අර තාම අත්පටිසංගේ ධම්පටිසංගේ දිවින එකක් නැතුව ඒ කරපු ක්‍රමයේ තුල අඩුවක් තියෙනවා. එහෙනම් ඒ අඩුව වැඩක් නෑනේ. ආයෙ මුලටම යන්න ඕනේ. මොකද හේතුව බුද්ධ වචනේනේ හරි. ප්‍රතිපදාව ඉස්මතුන් නැත්නම් අපට අපි හොයන ක්‍රමයෙන් ආයෙ මුලටම යන්න ඕනේ. හැම වෙලෙම මුලට යන්න ඕනේ. එහෙම මුල ඉඳලා ආයෙ හොයන්නට ඕනේ. ආයෙ හිතන්නට ඕනේ. එතකොට තමයි අර නිවැරදි ක්‍රමයේ ඉස්මතුලා ඉන්නේ. ඉතින් අපට වැඩනකම් අපට ඒක කරන්න වෙනවා. හැබැයි අපි වැඩනකම් කරනකොට අපි සද්ධා මුල්ලා මුලට ගිහිල්ලා කරන්න එනවා. එහෙම නොවුනොත් අපි මොකද කරන්නේ? අර දරාගත කාරණා එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි ඒක ඉක්මවන්නට ඕනේ. එහෙනම් මම හිතන්නේ දැන් ගොඩක් වෙලා ගියා. අපි අවසන් කරමු මේ. ඇත්තටම මම ඉස්සරත් කිව්වා මේ විදිහට අපි මේ කතා කරන්නේ ඔබලා මේ විදිහට ධර්මයේ ගැඹුරින් හොයන්න කැමති නිසා. එහෙම නැත්නම් මම කතා කරන්නේ නැහැ. මට කතා කරන්න ඕන විදිහට පරිසරයක් සකස් වෙන්නෙත් නැහැ. කතා කරන්නත් බෑ. ඉතින් යම් කිසි හරි විදිහකට මේ ධර්මයට ගොඩක් ගැඹුරින් හොයන්න අවනත භාවයක් යොමු වීමක් කැමති නිසා මේ ධර්මයක් ඉස්මතු කරන්නයි මේ කතා කරන්නේ. එක එක්කෙනා තව කෙනෙක් මෙහිමයි කියන කාරණාවක් ප්‍රකට වෙන්න නෙමෙයි. නැත්තම් අපට ඇත්තටම මේ ගැඹුරු ධර්මයක් කොහෙන් අපි මොකක් කරන්නද? මේ කොච්චර අපි අසරණද? ඉතින් ඒ නිසා අපට ඒක මිදෙන්න සහ සරණී වැදගත්කම බුදුරණවහන්සේ වෙන්නපාර හිස ගිනිගත් උදාහරණ මේ වගේ තාත්වික බව මේ ආරෝපණය වෙන්නට ඕනේ. ඉතින් ඒව ආරෝපණය වෙනවා අපි මෙහෙම කතා කරනකොට මේ ධර්ම පරියාය. නැත්තම් අපි ඔහේ හසර යන අන්ධයෝ වගේ මැණිකක් අතේ අරගෙන මෙන්න මේක මැණිකක් මේක මෙච්චර වටිනවා කියා යන එකක් විතරයි වෙන්නේ. මම කවදාරි මේකෙන් මේ විදිහ ලස්සන ආභරණ ගන්නවා, මම මේ විදිහට ගෙවල් ගන්නවා, මේක විකුණලා මේ හොඳ වාහන ගන්නවා, මම හොඳ සැපෙන් ඉන්නවා කියන එකක් විතරයි. ඒක S2 පාද ගන්න වැඩපිළිවෙලක් යෙදුන්නේ නැත්තම්. එහෙනම් ඒ S2 පාද ගන්න වැඩපිළිවෙලක් යෙදුනා නම් අර මැණිකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි ඕකට තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඒ වගේම තමයි මම අර කල්නොච්චීවේ මම මේ හැම එකක්ම කරන්නේ ප්‍රධානම වශයෙන් මගේ හිතන ස්වභාවය මට දියුණු වීම පිණිස පමණයි. ප්‍රධානම. ඒකට මට ඔයාලා උපකාර කරනවා. උපකාර කරනවා කියන්නේ මේ විදිහට මේ කියන දේ අහගෙන ඉන්නවා. ඊළඟට ඊට විදිහට ප්‍රශ්න අහනවා. ඒ අහන නිසා මම කතා කරනවා. එතකොට මට ඒක මගේ ප්‍රතිපදාවකට හේතු කාරණයක් වෙනවා.
ඒකට යම් කිසි කෙනෙක් ඒකත් එක්ක අනුගත වෙලා යනකොට අන්න හැමෝටම මේක ඉස්සරහට යන්න උපකාරයක් වෙනවා ඒක ශ්‍රද්ධාව. ඉතින් ඒක නිසා අපි ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන ඒ ගහම්බීර ධර්මයට නැවත නැවත යොමු වෙන්නට ඕනේ. ඉතින් අද අපිට මේ අති ගහම්බීර උතුම් බුද්ධ වචනය කතා කිරීම තුළින් ඒ අසාමාන්‍ය පිනක් රැස් වුණා. ඉතින් මේ ඒ වගේ බුදුරන් වහන්සේගේ උතුම් සත්‍ය ඉස්මතු වුණා. ඉතින් ඒ බුදු ගුණ සත්‍යයි ධර්මයේ ගුණ සත්‍යයි සංඝ රත්නයේ ගුණ සත්‍යයි. ඉතින් මේ සත්‍යානුභාවයෙන්ද මමත් මේ උතුම් බුද්ධ වචනේ ඉස්මතු කරන්නේ මගේ අර්ථකථනයකින් තොරව සැබෑ බුද්ධ වචනයේම ඉස්මතු වෙන්න ඕනේ කියන අදහසත් එක්කමයි. ඉතින් ඒත් සත්‍යයි. ඉතින් මේ සියලු සත්‍යානුභව බලයන්ගෙන්ද ඒ වගේම අපි රැස් කරගත් සීල පුණ්‍යානුභව බලයන්ගෙන්ද මේ ලෝකේ ශ්‍රී ලංකාව පුරා පැතිර යන මේ කොරෝනා වසංගත විය දුරු වී සැමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.